අද වර්ෂාවත් ටුට්ටක් වැඩි. ටුට්ටක් කියන්නේ මේ දවස් ටිකේම වහිනවා. සර් ඔව්. මෙහෙ ගම් වතුර බඩුවක් කරනවා අපේ කඩේ. ගෙදර? ඔව්. ඔහි යට වෙලාද පුතේ? ඔව් සර්. පරිස්සමෙන් ඉන්න. හරි අයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. හරි. ආයිබෝවන් සර්. මේ අද ගොඩක් කට්ටියට අද සම්බන්ධ වෙන්න අපහසුතාව කියන මේ වැස්සත් එක්ක සිග්නල් ගැටලු තියෙනවා. ගොඩක් පැති වල සිග්නල් ගැටලු තියෙනවා එපිටවල පැත්ත දරුවන්ට එහෙම. ඒ නිසා මේ සහ සම්බන්ධ පේපර් එක හම්බෙච්ච නැති කවුරු හරි දරුවෙක් ඉන්නවද මෙතන දැන් සම්බන්ධ වෙලා? නෑ නේද හැමෝම ගාව තියෙනවනේ නේද? හරි. අද අපි පළවෙනියටම සාකච්ඡා කරන්න පුතේ මම ඔයාලට කිව්වා එදා දෙමව්පියන්ගේ මේ පොඩ්ඩක් රැස්වීමක් මම ගන්නවා කියලා කතා කරන්න. මම නමුත් තීරණය කරා මේ පළවෙනි පේපර් එකේ උත්තර ලියලා ඉවර කරලා සාකච්ඡාවක් ඔයාලා කට්ටියත් එක්ක කතා කරනවා කියලා ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාත් එක්ක. හරි. මේ සතිය දවසක මම දවසක් දාන්න ගෲප් එකට. එතකොට මේ ලින්ක් එකෙන්ම ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි සම්බන්ධ කරලා දෙන්න. අම්මලා තාත්තලාත් එක්ක මට පොඩ්ඩක් කතා කරන්න ඕන කට්ටිය. හරි අපේ දැන් පාඩම් මාලාව අවසන් වෙලා තියෙනවා අපි සාකච්ඡා කරන පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ 2017 සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය. හරි ඊට අමතරව මම ආයි දීලා තිබුණේ පේපර් 4ක් ඔයාලගේ තිබුණානේ මට කියන්න මොනවද මේ පේපර් 4 කියලා පේපර් කට්ටලේ තිබිච්ච පේපර් 4 සබරගමු පළාත් 2017 ඊට පස්සේ 2018 ඊට පස්සේ 19 දකුණු පළාත් අධ්‍යයන දෙපාර්තමේන්තුවේ අවසාන වාරයේ 2018 ඊට පස්සේ දකුණු පළාත් අධ්‍යයන දෙපාර්තමේන්තුවේ දෙවන වාර පරීක්ෂණය 2019 හරි අපි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට සාකච්ඡා කරනකොට ඔයාලා දැන් මම ලකුණු ලබා දෙන ආකාරය තමයි ඔයාලට කියන්නේ පුතේ මේකේ 2010 මේ සෑම ඔයගලන්ට ලැබෙන කෙටි මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් යුක්තයි එක කොටස සහ දෙක කොටස කියලා එක කොටසේ ප්‍රශ්න 20ක් තියෙනවා කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා ඒ සෑම කෙටි ප්‍රශ්නයකටම ලකුණු දෙක බැගින් තමයි පුතේ ලබා දෙන්නේ සෑම කෙටි ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ ඔයාලට ලබා දෙනවා ඊට පස්සේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ගත්තට පස්සේ ඒකේ තියෙනවා පුතේ ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න ඕනේ ප්‍රශ්න 5කට තමයි උත්තර ලියන්න කියලා තියෙන්නේ ප්‍රශ්න 7ක් තියෙනවා ඔයාලට ප්‍රශ්න දෙකක් අතාරින්න පුළුවන් හරි ඔයාලා ප්‍රශ්න දෙකක් අතාරින්න බලාගෙන විභාගෙට යන්න එපා ඔයාලට පුළුවන් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලියන්න දැන් අපි පාඩම් ඔක්කොම ආවරණය කරලා තියෙන්නේ ඔයාලට පුළුවන් මේ දවස්වල ගෙදර ඉඳන් ගෙදරන ඉන්නේ හැම පාඩමකටම අපේ ටියුටර් වල උත්තර ලියලා සූදානම් වෙන්න පුළුවන් වාර විභාගයට. එතකොට මේකේ තියෙන සෑම ප්‍රශ්නයකටම ඔයගොල්ලෝ උත්තර ලියන්න. අඩුවෙන්ම ලකුණු ගන්න තියෙන ප්‍රශ්නේ අපි අයින් කරලා දාමු. හරි? ප්‍රශ්න දෙක අපි අත්හැරලා දාමු. ඒ නිසා හැම වෙලාවෙම ප්‍රශ්න පත්‍රයේ ඔයගොල්ලන්ට වාසි ඔක්කොටම උත්තර ලියන එක සාමාන්‍ය පෙළදීත් එහෙමයි. ලකුණු අඩු ප්‍රශ්න ටික තමයි අපි කපලා අයින් කරන්නේ. හරි? අපි පටන් ගමු එහෙමනම් අපේ පිළිතුරුපත් සාකච්ඡා කිරීම. පළවෙනි ප්‍රශ්නය තියෙනවා පුතේ කෙටි ප්‍රශ්න පත්‍රයේ පෙළ ගන්න පළවෙනි ප්‍රශ්නය සහස් ඉන්නව නේද? සහස් මේ මම ඔයාලට ෆොටෝ ටික දැම්මා. පුතේ ඔයා දැන් උත්තර ලියන්න වේගෙන් මම කතා කරන්න ඉස්සෙල්ලා උත්තරේ ලියලා බලා ගන්න. හොඳේ අමාරු වේවා පොඩ්ඩක් සාකච්ඡා කරනකොට බලන්න. පළවෙනි එක බලන්න 456 අඩු කිරීම 178 456න් 178ක් අඩු කරන්න තියෙනවා 178ක් අඩු කරන්න තියෙන්නේ අපි අඩු කරනකොට අපි දන්නවා ස්ථානීය අගය එක පේලියට තියෙන්න ඕනේ ස්ථානීය අගය තමයි අඩු කරන්නේ
මේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩම. හරි. එතකොට අපි මුලින්ම 6න් 8ක් අඩු කරන්න බෑ. එකක් ගන්නවා මේ පැත්තෙන්. ඒ එකක් එනවා කියන්නේ දස ස්ථානයෙන් 10ක් එන්නේ. ඒ 10ට 6 එකතු වුණාට පස්සේ 16යි. ඒ 16න් අපිට දැන් 8ක් අඩු කරගන්න පුළුවන්. 16න් 8ක් අඩු වුණාම කීයද? 8යි. 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 දැන් මෙතන ඉතිරි පහද 4ද? පහද 4ද ඉතිරි? 4න් 7ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. බැරි නම් මොකද කරන්නේ? මොකද කරන්නේ? එහා පැත්තේ තියෙන 4 දැන් මේ 4න් 10ක් විදියට නේද එන්නේ? ඔව්. ඔව් ඒ 10 මේ මෙතන ඉතිරි වෙලා තියෙන 4 එකතු වුනහම 14යි. 14න් 7ක් අඩු වුනහම කීයද පුතේ? 7යි. 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 දැන් මෙතන කීයද ඉතිරි? 3යි. 3යි. 3න් එකක් අඩු වුනහම කීයද? 2යි. ඔයාලට ආවද උත්තරේ 278 කියන එක? ඔව් සර්. ඔව් සර්. හරි. දැන් ඔයාලගේ මේ ප්‍රශ්න අංකයේ තියෙන තැනින් ලකුණු දෙකක් දාගන්න. පිළිතුර නිවැරදි නම් ලකුණු දෙකක් දාගන්න. සර් මන් දැන් ඇදුනේ පේපරේ කීවෙනි කොටසද කරන්නේ? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 2017 අවුරුද්දේ සබරගම් පළාත් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ මේ අපි සාකච්ඡා කරේ. කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එක. දෙවෙනි ප්‍රශ්නේ බලන්න දී ඇති සංඛ්‍යා රේඛාවේ A හා B මගින් නිරූපණය වන අගයන් ලියා දක්වන්න කියනවා. A හා B මගින් නිරූපණය වන අගයන්. එතකොට අපි දන්නවා සංඛ්‍යා රේඛාවක ලක්ෂණ. මට කියන්න සංඛ්‍යා රේඛාවක ලක්ෂණ ඕගොල්ලෝ. අංක දෙකක් අතර පරතරය සමානයි. සංඛ්‍යා රේඛාවේ ලක්ෂණ කියන්න මට ඇහෙනවා. දකුණු පස කෙළවරේ ඊහිසක් පවතී. සංඛ්‍යා රේඛාවේ නිකිල දෙකක් අතර පරතරය සමානයි. බිඳුවට හසින් ඇති සංඛ්‍යා ඍණ නිකිලක් බිඳුවට දකුණු පසින් ඇති සංඛ්‍යා ධන නිකිලක් ලෙස හඳුන්වයි. ඔව්. කියන්න. හරි දිසර හරි. දැන් කතා කරන්න ඕනි. සංඛ්‍යා රේඛාවක දකුණු පැත්තේ කෙළවරේ ඊහිසක් යොදලා තියෙනවා. සංඛ්‍යා රේඛාව මත සංඛ්‍යා අතර පරතරය සෑම විටම සමාන වෙනවා. ඒ වගේම සංඛ්‍යා රේඛාවක බිඳුවට දකුණු පැත්තෙන් තියෙන අගයන් වලට අපි කියනවා ධන නිකිල කියලා. බිඳුවට වම් පැත්තෙන් තියෙන නිකිල වලට අපි කියනවා ඍණ නිකිල කියලා. බිඳුවත් එක්ක ධන නිකිල සහ ඍණ නිකිල වලට අපි පොදුවේ කියනවා නිකිල කියලා. ඒ වගේම සංඛ්‍යා රේඛාවක් දිගේ දකුණු පැත්තට ගමන් කරනකොට සංඛ්‍යාවල විශාලත්වය වැඩි වෙනවා. සර් ඔව්. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් දෙනවද? පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2යි. සෑම කෙටි ප්‍රශ්නයකටම ලකුණු 2 බැගින් තමයි ඔයාලට ලැබෙන්නේ. මම සාකච්ඡා කරනකොට කිව්වා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෙක් පොඩක් පොතේ පොඩක් ඉන්න. එනවා. කොහොමද? තියෙනවා. මේ දැන් පටන් ගන්න තියෙන්නේ. මම ගෲප් එකට දැම්මනේ පුතේ. ඔයා දැක්කේ නැද්ද? පේපර් හරි මම මේ පේපර් එක ඔයාලට බලන්න දෙන්නම්. දැන් උත්තර ලියන්න පොඩ්ඩක් අද කාලගුණයත් එක්ක කට්ටිය සම්බන්ධ වෙන්න අපහසුතාවක් තියෙනවා. පොඩ්ඩක් මේ විදිහට තමයි මේ පළවෙනි පාඩේට ලකුණු කීයද මම ලියුණා. පළවෙනි ප්‍රශ්නේ ලකුණු 2යි. හරි. දැන් පටන් ගමු.
දේදුණු සම්බන්ධ වෙලා තින්නේ නැද්ද? දේදුණු සම්බන්ධ වෙලා තින්නේ හරි. අපි සාකච්ඡා කරමු දෙවෙනි ප්‍රශ්නය. මේක කියනවා A මගින් නිරූපණය වන අගය කීයද කියලා. මට කියන්න පුතේ A වලින් නිරූපණය වෙන්නේ කීයද? B වලින් නිරූපණය වෙන්නේ කීයද? A වලින් නිරූපණය වන්නේ ධන 2, B වලින් නිරූපණය වන්නේ ඍණ 3. එතකොට මේ දෙකට ධන ලකුණ දාලා තිබුණත් හරි, දාලා තිබුණේ නැතත් හරි පුතේ. එහෙනම් මෙයා ලකුණක් දාලා නැත්නම් එයා අපි නිතැතින්ම සලකන්නේ ධන සංඛ්‍යාවක් විදියට. නිතැතින්ම සලකන්නේ ධන සංඛ්‍යාවක් විදියට. පැහැදිලි නේද? හරි. එතකොට මෙතන දෙන්නෙක් ඉන්නවානේ. උත්තර දෙකක් තියෙනවා. එක උත්තරයකට එක ලකුණ ගන්න තමයි ඔයාලට ලැබෙන්නේ. එහෙමයි ලකුණු දෙකක් හම්බෙන්නේ. මේ මම කිව්වා කෙටි ප්‍රශ්න පත්‍රයේ සෑම ප්‍රශ්නයකටම ප්‍රශ්න 20ක් තියෙනවා. ඒ සෑම ප්‍රශ්නයකටම ඔයගොල්ලන්ට ලකුණු දෙක ගානේ හම්බෙනවා. ලකුණු දෙක ගානේ හම්බෙනවා. හරි. තුන්වෙනි ප්‍රශ්නය බලන්න. පහත එක් අවස්ථාවේ දිග මැනීම සඳහා සුදුසු උපකරණය කුමක්ද කියලා අහනවා. දිග මනින්න සුදුසු උපකරණ මොනවද කියලායි අපෙන් අහන්නේ. පළවෙනි එක. පැන්සලක දිග මනින්න සුදුසුම උපකරණය මොකක්ද පුතේ? අඩි රූල. අඩි රූල. ඒකට අපි කියන්නේ ගණිතයේදී සරල ධාරය කියලා. මොකක් කියලාද කියන්නේ? සරල ධාරය. සරල ධාරය කියලා කියන්නේ කියලා දිග පාඩමේදී මම කියලා දුන්නා දිග මනින උපකරණ පිළිබඳව. හරි? බලන්න අඩි රූල කියලා කිව්වට ගැටලුවක් නැහැ. ඒක හරි දාගන්න. නමුත් පාවිච්චි කරන්නේ අපි සරල ධාරය කියලා. සරල ධාරය. මතක තියාගන්න නම. දෙවෙනි එක පාසල් ගොඩනැගිල්ලේ දිග මීටර් වාදුව මීටර් රූල. හරි. තව උපකරණ තියෙනවා. මිනුම් පටිය. මිනුම් පටිය. හරි. දෙවෙනි එකේ ප්‍රශ්න දෙකට උත්තර දෙක කියන්න සිග්නල් නැතුව තිබුණා. මේ තියෙන දෙවෙනි එකේ උත්තර දෙක මේ තියෙන. දෙවෙනි එකේ උත්තර දෙක. හරි. ඊට පස්සේ ඒකට ලකුණු දෙකයි. ඒක කොටස් දෙකක් තියෙනවා. ඒක කොටසකට එක ලකුණ ගන්න ලකුණු දෙකක් හම්බ වෙනවා ඔයාලට. හතරවෙනි එක බලන්න. 8 7 5 9 8 7 5 9 යන ඉලක්කම් එක්වරක් පමණක් යොදාගෙන ලිවිය හැකි විශාලතම සංඛ්‍යාව ලියා එහි 9න් නිරූපණය වන ස්ථානයේ නම ලියන්න කියනවා. 9න් නිරූපණය වන ස්ථානයේ නම ලියන්න කියලායි කියන්නේ. ස්ථානයේ නමයි අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා පුතේ සංඛ්‍යාංක කිහිපයක් දීලා ඉලක්කම් කිහිපයක් දීලා ඒ ඉලක්කම් භාවිතා කරලා ලියන්න පුළුවන් විශාලතම සංඛ්‍යාව ඔබෙන් ඇහුවොත් අපි ඒ සංඛ්‍යාංක ටික නැත්නම් ඉලක්කම් ටික කුමන පිළිවෙලකට සකස් කරගන්න ඕනි? කතා කරා. සිට කුඩා සංඛ්‍යාවට ආරෝහණ පටිපාටියටද අවරෝහණ පටිපාටියටද? අවරෝහණ පටිපාටියට. එතකොට තමයි අපිට විශාලතම සංඛ්‍යාව ලැබෙන්නේ. අපි එහෙමනම් අවරෝහණ පටිපාටියට ලියාගමු. එහෙනම් විශාලතම සංඛ්‍යාව අපිට ලැබෙනවා 9 8 සංඛ්‍යා නාමය කියවන්න බලන්න. මෙයාගේ සංඛ්‍යා නාමය 9875 නේද? 9 නිරූපණය වෙන ස්ථානයේ නම අහනවා. නිරූපණය වෙන අගය නෙවෙයි අහන්නේ. ස්ථානයේ අගය. මට කියන්න 9 ඉන්න ස්ථානය මොකක්ද කියලා? 10 ස්ථානේ. හරි. 10 ස්ථානය. 10 ස්ථානේ. 10 ස්ථානය. නැත්තම් 1000 ලියලා ස්ථානය කියලා ලිව්වනම් ඒත් හරි. මේ උත්තර දෙකෙන් ඕන එකක් හරි. එහෙනම් මේකට එක ලකුණයි මේකට එක ලකුණයි. ලකුණු දෙක යනවා. ඒ විදිහට බෙදිලා. පස්වෙනි ප්‍රශ්නය බලන්න. මේ සලකුණකින් දත්ත නිරූපණයේ කොටස රුපියල් 50ක්
නිරූපණය වේ නම් මෙන්න මේ චිත්‍රය වලින් නිරූපණය වන අගය කීයද කියලායි අපෙන් අහන්නේ. එක චිත්‍රයකින් රුපියල් 50ක් නිරූපණය වෙනවා කියලා කියනවා. රුපියල් 50ක් නිරූපණය වෙනවලු එක චිත්‍රයකින්. දැන් එතන චිත්‍ර කීයක් තියෙනවද? 4ක්. චිත්‍ර 4ක් කියන්නේ 50 ඒවා 4ක් කීයද පුතේ? 200යි. රුපියල් 200යි. එයාට තව මෙතන චිත්‍ර භාගයක් තියෙනවා. චිත්‍ර භාගයෙන් නිරූපණය වෙන්නේ කීයද? 25යි. එහෙමනම් 225යි. රුපියල් 225. ලකුණු දෙකයි. සර් 2 3 4 ප්‍රශ්න දෙක තියෙනවනේ ඒ හැම එකටම දෙක දාගන්නද? හැම වෙලාවෙම කෙටි ප්‍රශ්න මතට දැන් මේක දෙවනි ප්‍රශ්නේ ගත්තොත් කොටස් දෙකක් තියෙනවා. මම දැන් ආයිත් පාරක් මේ අවසාන කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. මම කිව්වා කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. ඔය කෙටි ප්‍රශ්න 20 සෑම කෙටි ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ ඔයාට හම්බෙන්නේ. එතකොට කෙටි ප්‍රශ්න 20ට ලකුණු 40ක් ඔයාට හම්බෙනවා. එතකොට මෙතන කෙටි ප්‍රශ්න වල රෝම ඉලක්කම් අංක 1 සහ 2 කියලා කියන ඒවායි. දැන් මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකට ලකුණු දෙක ගානේ දාගත්තොත් ලකුණු 4ක් හම්බෙනවනේ. නේද? ඒ නිසා එහෙම දාගන්න එපා. මෙතන කොටස් දෙකක් තියෙනවා නම් එක කොටසකට එක ලකුණයි. එතකොට මේ කොටස් දෙකටම ලකුණු දෙකක් හම්බෙනවා. එහෙමයි මේ හතරවෙනි ප්‍රශ්නෙට ලකුණු දෙක හම්බෙන්නේ. මේ දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු දෙක බෙදිලා යන්නේ එහෙමයි. හරිද? මතක තියාගන්න. දැන් ඔය 6 වෙනි ප්‍රශ්නෙත් එහෙමයි තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නෙත් කොටස් දෙකක් තියෙනවා. එතකොට එක කොටසකට එක ලකුණ ගානේ කොටස් දෙකට ලකුණු දෙකක් හම්බෙන්නේ මේ විදියට පුතේ. මතක තියාගන්න. 6 වෙනි ගාන බලන්න. 6 වෙනි ගානේ කියන පහත දක්වා ඇති ප්‍රකාශ නියතයක්ද විචල්‍යයක්ද යන ඉදිරියෙන් දී ඇති වරහන් තුල ලියන්න. නියතයක් කියන්නේ මොකද්ද? විචල්‍යයක් කියන්නේ මොකද්ද? ඔන්න ඒ දෙකේ වෙනස අපි දැනගන්න වෙනස් වෙන්නේ නැති විචල්‍යයක් කියන්නේ කවුද? නියතයක් කියන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැති. වෙනස් වෙන්නේ නැති දෙයක්. විචල්‍යයක් කියන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැති වෙනස් වෙන දෙයක්. වෙනස් වෙන දෙයක්. දැන් බලන්න මෙතන පළවෙනි එක තියෙනවා බෝංචි කිලෝග්‍රෑම් එකක මිල. විචල්‍යයක්ද නියතයක්ද? විචල්‍යයක්. දෙවැනි එක ත්‍රිකෝණයක තිබෙන පාද ගණන. නියතයක්. එතකොට අපි දන්නවා ත්‍රිකෝණයක තියෙන පාද ගාන වෙනස් වෙන්නේ නැහැ. පාද ගාන වෙනස් වුණොත් එයාගේ නම වෙනස් වෙනවා. නේද? නම වෙනස් වෙනවනේ. හරි. එතකොට මෙතන එක ලකුණ ගානේ ලකුණු දෙකක් ලැබෙනවා 6 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නය 7 4 8 යන ඉලක්කම් එක්වරක් පමණක් යොදාගෙන 8 යන ඉලක්කම දසස්ථානයේ තබාගෙන ඔන්න බලන්න නීති 8 යන ඉලක්කම දසස්ථානයේ තබාගෙන ලිවිය හැකි සංඛ්‍යා දෙකක් ලියන්න කියනවා. එතකොට මේ ඉලක්කම් තුන භාවිතා කරලා මෙයාගේ 8 කියන ඉලක්කම දසස්ථානයේ පිහිටන විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යා දෙකක් ලියන්න කියලායි අපිට කියන්නේ. එතකොට ඉලක්කම් තුනක් තියෙනවා නම් 84 සංඛ්‍යාවක් අපිට ලැබෙන්නේ. මොනවද ඒ ස්ථාන තුන? එක ස්ථානය, දසස්ථානය, සිය ස්ථානය. එක ස්ථානය, දසස්ථානය, සිය ස්ථානය. මේක කියන්නේ 8 කියන ඉලක්කම දසස්ථානයේ තියාගන්න කියලා. එහෙනම් මම දන්නවා මෙතන එක ස්ථානය, මෙන්න දසස්ථානය, මෙන්න සිය ස්ථානය. එහෙනම් දසස්ථානයේ මම 8 ලියා ගන්නවා. දැන් අපිට පුළුවන් මේ ඉලක්කම් දෙක මාරු කරලා සංඛ්‍යා දෙක ලියා ගන්න. මේ 4 7. දැන් 487 8 තියෙන්නේ දසස්ථානයේ. ඊළඟට මම මේකෙන් ආයි වෙනස් කරනවා. 8 දසස්ථානයේ කියලා 7 වෙනස් කරනවා. ඔව් සංඛ්‍යා දෙකට එක ලකුණ ගානේ ලකුණු දෙකක් ලැබෙනවා. 8 වෙනි ගාන
කඩදාසියක් මත වෘත්තයක් ඇඳ ගැනීමට ඔබේ නිවසේදී භාවිතා කළ හැකි වස්තුන් දෙකක් ලියන්න. පීරිසියක් බෝතල් මෝඩියක් හරි. හරි. පිටුවේ උඩ පැත්ත හරි. බෝතල් මෝඩියක් හරි. වාටියක් හරි. හරි. වාදනයක උඩ පිටියන හරි. හරි දාගන්න. ඔව්. රවුම් කටරයක් හරි. නිවැරදිව ඒකට ඔව් ඒක දෙකම නිවැරදි ඇති හැමෝගෙම. ලේසි නේද? හරි. ඒකෙත් එකකට එක ලකුණ ගන්න දෙක ලකුණු දෙකක්. 9 වෙනි ගාන. 30 තැනට සුදුසු අගය යොදන්න කියනවා. 30 තැනක් අනුපාත ලකුණ 8 සමානයි 10 අනුපාත ලකුණ 16. දැන් මේ අනුපාත පාඩමට අදාළව තමයි මේකේ ලබා දීලා තියෙන ගැටලුව. අපි දන්නවා අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද අනුපාතයක් කියලා කියන්නේ? එකම ඒකකයකින් දක්වලා තියෙන රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර තියෙන සම්බන්ධය. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට කිරිපිටි එකක් හදා ගන්න ඕනි. කිරි වීදුරුවක් හදා ගන්න ඕනි. එතකොට මේ කිරි වීදුරුව හදා ගන්නකොට ඔයාලට එකම ඒකකයකින් හැන්දෙන් මැනගන්න භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද? කිරිපිටි භාවිතා කරනවා. කිරිපිටි මැනලා ගන්න හැන්දෙන්. තව මොනවද භාවිතා කරන්නේ? හැන්දෙන් මැනලා ගන්න සීනි. ඒකයි මම කිව්වේ එකම ඒකකයකින් කියලා. ඔව්. එතකොට සීනි කිරිපිටි ඒ දෙකම මැනලා ගන්න තේ හැඳි වලින් නේද? ඔව්. එතකොට ඒකේ ඒකක සමානයි. සම්බන්ධයක් තියෙනවා. මට කිරි වීදුරුවක් හදාගන්න සීනි තේ හැඳි දෙකක් දානකොට කිරිපිටි තේ හැඳි තුනක් දාන්න පුළුවන්. එහෙනම් වීදුරු දෙකක් හදාගන්න සීනි තේ හැඳි කීයක් ඕනිද? 4ක් ඕනි. කිරිපිටි තේ හැඳි කීයක් ඕනිද? 6ක් ඕනි. ඒ කියන්නේ මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම තමයි මදාම මිශ්‍රණයක් සකස් කරගන්නකොට මට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද? සිමෙන්ති වැලි. සිමෙන්ති තාච්චි එකක් දානකොට වැලි තාච්චි කීයක් දානවද පුතේ අපි? දෙක පහක් දාන්න ඕනි. 4ක් 5ක් 6ක් ඔය වගේ අගයන් දාගන්නවා. තේරුණාද? හරි. සිමෙන්ති තාච්චියක් දානකොට වැලි තාච්චි 5ක් දැම්මු. සිමෙන්ති තාච්චි දෙකක් දානකොට වැලි තාච්චි කීයක් දාන්න ඕනිද? 10ක් 6ක් දාන්න ඕනි. සිමෙන්ති තාච්චි 3ක් දානකොට වැලි තාච්චි කීයක් දාන්න ඕනිද? 15 සිමෙන්ති තාච්චි 4ක් දානකොට වැලි තාච්චි කීයක් දාන්න ඕනිද? 20 20ක් නේද? සිමෙන්ති තාච්චි 5ක් දානකොට වැලි තාච්චි කීයක් දාන්න ඕනිද? 25ක්. ඒ කියන්නේ සම්බන්ධයක් තියෙනව නේද පුතේ? ඔව්. හරි. එහෙමනම් අපි දන්නවා ඒ කතා කරපු සියලු අනුපාත සමාන ඒවා. මිශ්‍රණයන් සමාන ඒවා. එකක් දානකොට 5ක් දානවනම් දෙකක් දානකොට 10ක් දාන්න ඕනේ. තුනක් දානකොට 15ක් දාන්න ඕනේ. එතකොට මේ සමාන වෙන අනුපාත වලට අපි නමක් කියනවා. මොන අනුපාත කියලාද අපි හඳුන්වන්නේ? තුල්‍ය අනුපාත කියලා හඳුන්වනවා. එතකොට ඔයාලට මතක ඇති තුල්‍ය අනුපාතයක් ගොඩනගන්නේ කොහොමද කියන එක. කොහොමද තුල්‍ය අනුපාත ගොඩනගන්නේ? අනුපාතයක තියෙන පද සියල්ලම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා අපිට සමාන අනුපාත ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම අනුපාතයක තියෙන සියලුම පද එකම සංඛ්‍යාවකින් බෙදීමෙනුත් අපිට අනුපාත සමාන වූ අනුපාත ගොඩනගා ගන්න පුළුවන්. ඒවට තමයි අපි කියන්නේ තුල්‍ය අනුපාත කියලා. හරි. දැන් මෙතන බලන්න මෙයාගේ පළවෙනි පදයේ දන්නේ නැහැ. දෙවෙනි පදයේ 8. මෙයාගේ පළවෙනි පදයේ 10. දෙවෙනි පදයේ 16. දැන් අපි මේ අනුපාත දෙකේම දන්නේ දෙවෙනි පදය. මෙයාගේ 8 මෙයාගේ 16. දෙවෙනි පදේ තමයි අපි අනුපාත දෙකේම දන්නේ. එහෙමනම් අන්න එතනින් තමයි අපි අල්ලන්න වෙන්නේ. බලන්න මේ 16 මෙතෙන් තෙදි 8 බවට පත් වෙලා. 16 8 බවට පත් වෙලා. 16 8 බවට පත් වෙන්නේ ಗುಣ කරලාද බෙදලාද? බෙදලා බෙදන්න ඕනි.
දෙකෙන් එහෙනම් මේ 10ත් අපි බෙදා ගන්න වෙනවා කීයෙන්ද පුතේ දෙකෙන් 10 දෙකෙන් බෙදුවාම කීය දෙන්නේ 5යි 5යි එහෙනම් මේ හිස්තැන් දෙන්න ඕන ඉලක්කම කීයද 5 ආවද ඔයාලට 5 ලකුණු දෙකක් දාගන්න 10 වෙනි ගාන ඍජු කෝණයකට සුළු කෝණයක් එකතු කිරීමෙන් ඍජු කෝණයකට සුළු කෝණයක් එකතු කිරීමෙන් මහා කෝණයක් පමණක් සෑදෙන බව රංජිත් පවසයි. ඔබගේ අදහස හේතු සහිතව දක්වන්න කියනවා. බලන්න මම අඳිනවා ඍජු කෝණයක්. මේ තියෙන ඍජු කෝණයක්. මම අඳිනවා සුළු කෝණයක්. සුළු කෝණයක් කියන්නේ ඍජු කෝණයට වඩා කුඩා කෝණයක්. වෙනවෙනි ප්‍රශ්නේ ලකුණු එකයි දෙන්නේ කෝණයක ගන්න පුළුවන් ලොකුම එක්කෙනෙක් ඇද ගන්නවා. ඔන්න සුළු කෝණයක්. එතකොට මේ දෙන්න එකතු වුණාම අපිට මහා කෝණයක් පමණක් සෑදෙනවා කියලා කියනවා. මහා කෝණයක් පමණක් සෑදෙනවා කියලා කියනවා. දැන් මේ දෙන්න මම සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගත්තාම හැදෙන්නේ මෙන්න මේ වගේ කෝණයක් නේද පුතේ? සර් 9 වෙනි ප්‍රශ්නෙට ලකුණු 1යි නේද දෙන්න ඕනි? 9 වෙනි ප්‍රශ්නේ මේ තනි උත්තරයක් තියෙන එයාට ලකුණු දෙකක් හම්බෙනවා. හරි. මෙතෙන්දී මහා කෝණයක් පමණක් සෑදෙන බව රංජිත් පවසයි. ඔබගේ අදහස හේතු සහිතව දක්වන්න කියනවා. එතකොට මේ ඍජු කෝණයකට සුළු කෝණයක් එකතු වුණාම අනිවාර්යයෙන්ම හැදෙන්නේ මහා කෝණයක්. ඒක හරි. නේද? ඒක හරි. මහා කෝණයකට පස්සේ ඉන්නේ කවුද? සරල කෝණයක්. සරල කෝණයක් හදන්න නම් ඍජු කෝණ කීයක් ඕනිද? දෙකක් ඕනි. ඍජු කෝණ දෙකක් ඕනි. එහෙනම් සරල කෝණය සහ ඍජු කෝණය අතර පිහිටි කෝණය තමයි මහා කෝණය කියලා කියන්නේ. එහෙමනම් හේතුව මොකද්ද ඔයගොල්ලෝ ලිව්වේ? සර් මම ලිව්වේ මේ සුදු කෝණයක් අංශක 90ය. එයට සුළු කෝණයක් එනම් අංශක 90 සිට 15ටය. අංශක 90ට 15 ඕනෑම සුළු කෝණයක් අංශක 90 කෝණයකට එකතු කළ විට මහා කෝණයකි. හරි. අනිත් අය ඊට වඩා වෙනස් නිවැරදි උත්තර තියෙන්න පුළුවන්. කියන්න. ඍජු කෝණ දෙකක එකතුව සරල කෝණයකි. සුළු කෝණය ඍජු කෝණයට වඩා කුඩා වේ. ඍජු කෝණයක සුළු කෝණයක් එකතු කළ විට සෑම විටම සෑදෙන්නේ මහා කෝණයක් පමණි. සෑම විටම සෑදෙන්නේ ඔයාලා දාපු උත්තර මට කියන්න. සර් ඒක අහපව් කියන්නකෝ. මම කියන්න ආයි. ඍජු කෝණ දෙකක් එකතු වීමෙන් නැත්නම් ඍජු කෝණ දෙකක් සරල කෝණයකට සමාන වේ. ඍජු කෝණ දෙකක් සරල කෝණයකට සමාන වේ. සුළු කෝණය සෑම විටම ඍජු කෝණයට වඩා කුඩා වේ. ඍජු කෝණය සුළු කෝණයට වඩා සුළු කෝණය සෑම විටම ඍජු කෝණයට වඩා කුඩා වේ. කියන්නකෝ. සුළු කෝණය ඍජු කෝණයට වඩා කුඩා වේ. ඍජු කෝණය සහ සුළු කෝණය එකතු කිරීමෙන් සෑම විටම සෑදෙන්නේ මහා කෝණයක් පමණි. ඍජු කෝණයක් සහ සුළු කෝණයක් එකතු කිරීමෙන් සෑම විටම සෑදෙන්නේ මහා කෝණයක් පමණි. ඍජු කෝණයකට සුළු කෝණයක් එකතු කිරීමෙන් මහා කෝණයක් පමණක් සෑදේ. ඒ සත්‍යවේ. එහෙම ලිව්වත් හරි. ඍජු කෝණයකට සුළු කෝණයක් එකතු කිරීමෙන් මහා කෝණයක් පමණක් සෑදේ. එහෙම ලිව්වත් හරි. 10 වෙනි ප්‍රශ්නේ. ලකුණු 2යි. හැම කෙටි ප්‍රශ්නෙටම ලකුණු 2යි. රූප සටහනක් තියෙනවා පුතේ. මෙන්න මේ ආකාරයට.
අපිට මේකේ මෙන්න මේ විදිහටයි දීලා තියෙන්නේ. බලා ගන්න. මෙම රූප සටහනේ දක්නට ලැබෙන සරල රේඛීය තල රූප දෙකක් නම් ලියන්න කියනවා. සරල රේඛීය තල රූප දෙකක නම්. කියන්නේ මේ සමචතුරස්‍රය ත්‍රිකෝණය, සමචතුරස්‍රය, ත්‍රිකෝණාශ්‍රය. හැඩතල තුනක් තියෙනවා. නේද? හැඩතල තුනක් තියෙනවා. සරල රේඛීය තල රූප තුනක් තියෙනවා. ත්‍රිකෝණය, සමචතුරස්‍රය, ත්‍රිකෝණාශ්‍රය. ඔය විදිහට. ඔය 11 වෙනි ගැටලුව. දෙකයි ලියන්න කියන්නේ. ඒ දෙකම නිවැරදිව ලියලා තියෙනවා නම් ලකුණු දෙකයි. එකක් විතරක් හරි නම් එක ලකුණක්. දෙකම වැරදි නම් බිඳුවයි. 12 456 ගුණ කරන්න ඕනි 78. 78 ගුණ කරගන්න ඕනි 456. 11 ඉඳලා 50 වලට උත්තර කියන්නකෝ. මොකද්ද? මාව කට්ටුනා 11 ඉඳලා කරපු 50 ටිකට උත්තර කියන්නකෝ. 11 වෙනි එකේ උත්තරේ සමචතුරස්‍රය, ත්‍රිකෝණය හෝ ත්‍රිකෝණාශ්‍රය. ඔය තුනෙන් දෙකක් තියෙනවා නම් හරි. 12 වෙනි එක මේ අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. හරි. දීර්ඝ ගුණ කිරීමෙන් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කිරීම. දීර්ඝ ගුණ කිරීමෙන් ගුණ කර ගමු පුතේ. 8 වරක් 6. උත්තර දෙන්න. 48න් 8 4ක් ඉතිරි. 8 වරක් 5 40යි. 40යි 4යි එකතු වුණාම 44යි. 4ක් ඉතිරි. සර් 11 උත්තර දෙක මොකද්ද? 32යි 4යි එකතු වුණාම 36යි. දැන් ඊළඟට මෙයාගේ ගුණ කරන්න වෙන්නේ 7ෙන්. 7 පිළිතලා තියෙන දසස්ථානයේ. දසස්ථානයක තියෙන ඉලක්කමකින් ගුණ කරනකොට සංඛ්‍යාවේ අපිට බිංදු කීයක් එකතු වෙන්න ඕනිද? එකක් එකතු වෙන්න ඕනිද? එහෙනම් බිංදුවක් දාලා 7ෙන් ගුණ කරමු. 7 වරක් 6 42න් 2 4ක් ඉතිරි. 7 වරක් 5 35යි. 35යි 4යි එකතු වුණාම 39යි. 3ක් ඉතිරි. 7 වරක් 4 28යි. 28යි 3යි එකතු වුණාම 31යි. දැන් මේකේ ස්ථානීය අගයන් එක පේළියට අපි ලියාගෙන තියෙනවා. එකතු කරමු. 8යි බිංදුවයි එකතු වුණාම 8යි. 4යි 2යි එකතු වුණාම 6යි. 9යි 6යි එකතු වුණාම 15න් 5. එකක් ඉතිරි. 3යි 1යි 4යි. 4යි 1යි එකතු වුණාම 5යි. මේ තුන ගන්නවා. උත්තරේ කීයද එන්නේ? 35568. 35568. ඒකට ලකුණු දෙකයි නේද? 13 වෙනි එක. මෙතන තියෙනවා කලයක්. සර් ග්‍රෑම් 500ක පෙට්ටියක් තියෙනවා. කිලෝග්‍රෑම් 2ක පෙට්ටියක් තියෙනවා. සර් මේ ඔය ඔතන පාර්සලය කියලා කියන්නේ අර කලය නේද සර්? කලයෝ. හා සර්. ඉහත රූපයේ දැක්වෙන තරාදිය සම්පූර්ණ ප්‍රශ්නේ සමබරව පවතිනවා කියලා කියනවා. එහි ඇති පාර්සලයේ ස්කන්ධය කොපමණද කියලා අහනවා. සම්තුලනය වෙලා තියෙනවා නම් දෙපැත්තේ තියෙන ස්කන්ධයන් සමානයි. මේ පැත්තේ කිලෝ 2ක් තියෙනවා. මේ පැත්තේ ග්‍රෑම් 500කුත් එක්ක තව කලයක් තියෙන්නේ. මේ කලයේ ස්කන්ධය කීයද කියලායි අපෙන් අහන්නේ. උත්තරේ කීයද? කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් කීයක්ද? 1000. කිලෝග්‍රෑම් දෙකක් කියන්නේ ග්‍රෑම් කීයක්ද? 2000 නේද? 2000න් එහෙනම් මේ 500 අඩු වුණාම මෙයාගේ උත්තරේ එන්න ඕනි. කීයද 2000න් 500ක් අඩු වුණාම? 1500යි. ඔව්. ග්‍රෑම් 1500යි. ග්‍රෑම් 1500යි. ඒකකය නිවැරදිව ලියා තිබිය යුතුයි. ඒකකය හරියට ලියලා නැත්නම් 1500 විතර නම් තියෙන එක ලකුණයි ඔයාට ලැබෙන්නේ.
ඒකකයක් නිවැරදිව තියෙනවා නම් ලකුණු දෙකම ලැබෙනවා. 14 වෙනි ප්‍රශ්නය. 16 කියන සංඛ්‍යාව දෙකෙහි බලයක් ලෙස දක්වන්න කියනවා. දර්ශක පාඩම මතක් වෙන්න ඕනි ඔයාලට. 16 දෙකෙහි බලයක් ලෙස තමයි දක්වන්න කියලා කියන්නේ. එහෙනම් පාදයේ දෙක වූ බලයක් බවට පත් කරන්න නම් එයාගේ පාදයේ දෙක දර්ශකයේ අපිට හොයාගන්න වෙනවා. දෙකෙන් එක වෙනකම් දර්ශකයේ හොයන්න නම් මොකක්ද අපි කරන්න ඕනි? 16 දෙකෙන් 16 දෙකෙන් බෙදාගෙන යන්න ඕනි. 16 බෙදාගෙන යන්න ඕනි දෙකෙන් එක ලැබෙනකන් බෙදාගෙන යමු. 16ට දෙකේ වා කීයක් තියනවද? 8යි 8යි 8ක් දෙකෙන් බෙදෙනවා. කීයක් තියනවද 8ට දෙකේ වා? 4යි 4ට දෙකේ වා කීයක් තියනවද? 2යි දෙකක් තියෙනවා. දෙකට දෙකේ වා කීයක් තියනවද? 2යි එකක් තියෙනවා. එහෙනම් අපිට 16 කියන සංඛ්‍යාව පාදයේ දෙක වෙච්ච බලයක් බවට පත් කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන් 16 කී පාරක් ගුණ කරලාද මේ ලබා ගන්න 16 ලබා ගන්න දෙක කී පාරක් ගුණ කරගන්න ඕනිද? 4 පාරක් මෙයා බලයක් කියලා ලිව්වොත් දෙක බල 4 නැත්නම් දෙකෙහි 4 වෙනි බලයේ විදිහට කියව ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් ඔව් එයාගේ පාදයේ දෙක දර්ශකය 4 ලකුණු 2යි මෙයා කෙලින්ම තිබුණත් ලකුණු 2යි දෙකේ 4 වෙනි බලයේ කෙලින්ම ලියලා තියෙනවා ලකුණු 2ක් ලැබෙනවා. 4 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? කීවෙනි ප්‍රශ්නේද? මැසේජ් එකක් දාන්නකො කීවෙනි ප්‍රශ්නේද කියලා මම එතකොට උත්තරේ කියන්නම්. 15 වෙනි ප්‍රශ්නය මේ අර වහින සද්දෙත් එක්ක පුතේ හරි 14 මම උත්තරේ කියන්නේ 14 වෙනි ප්‍රශ්නේ උත්තරේ මේ තියෙන්නේ මේ දෙකේ 4 වෙනි බලය මේ උත්තරේ තිබුණා නම් ලකුණු දෙකම ලැබෙනවා 15 වෙනි එක මම අර ගොඩාක් හයියෙන් මම කතා කරන්නේ මේ වැස්ස වැඩි පුතේ මෙහෙට ඒ නිසා කතා කරන එක ඇහෙන්නේ මේ ඔයගොල්ලෝ කතා කරන එක ඇහෙන්නේ නැහැ මට ගොඩක් වෙලාවට ඇහෙන්නේ නැහැ ඒ නිසා මැසේජ් එකක් දාන්න 15 වෙනි ප්‍රශ්නය බලන්න සංඛ්‍යා රේඛාව මත නිරූපණය කර සංඛ්‍යා දෙක අතර ඇති නිකිල සියල්ලම ලියන්න කියනවා ඇති නිකිල සියල්ලම ලියන්න කියලා කියන්නේ නිකිල දෙකක් අතර වූ නිකිල අපිට ඒව හොයාගන්න පුළුවන් එතන ඍණ 1 2 3 4 5 6 මම දැන් මේ නිකිල දෙක ලකුණු කරනවා මෙන්න එක නිකිල වෙන එකේ උත්තරේ මොකද්ද? මේ දෙන්න අතර තියෙන නිකිල සියල්ලම ලියන්න කියලා කියන්නේ මොනවද මේ දෙන්න අතර තියෙන නිකිල ටික 1 2 3 4 ඔන්න නිකිල 4ක් තියෙනවා හතරම නිවැරදිව ලියලා තියෙනවද සර් දෙන්න ධන ලකුණ දාලා ලිව්වට කමක් නැද්ද? කමන්නේ මං කිව්වනේ ධන නිකිල වලට ලකුණ මේ මං ලකුණු දාන්න නැතුව මම ලියන්නේ ඔයාලා ලකුණු දාලා ලියලා තිබුණාට ගැටලුවක් නැහැ හරි දාගන්න සර් ඒකට ලකුණු කීයද? වෙනි ප්‍රශ්නේ මම මහේෂ උත්තරේ කියන්නම් ඔයාගේ ප්‍රශ්නෙට 16 වෙනි ප්‍රශ්නය පහත සංඛ්‍යා ආසන්න 10ට වටයා ලියන්න කියනවා පළවෙනි එක 435 දෙවෙනි එක 786 මේ සංඛ්‍යා දෙක ආසන්න 10ට වටේලා ලියන්න කියලා කියන්නේ උතේ සංඛ්‍යාවක් ආසන්න 10ට වටේලා ලියනවා නම් එයාගේ එක ස්ථානීය ඉලක්කම පිළිබඳව අපි සැලකිලිමත්ව ඉන්න ඕන කියලා ඉගෙන ගත්තා. ඔයාලට මතකද? මට කියන්න පුතේ ඕනම සංඛ්‍යාවක් ආසන්න 10ට වටේනකොට අග ඉලක්කම 5 හෝ 5ට වඩා විශාලයි නම් 5 හෝ 5ට වඩා විශාලයි නම් මොන ගුණාකාරයකටද අපි වටයන්න ඕනි? ඉහළ 10 ගුණාකාරයකටද පල්ලෙහා 10 ගුණාකාරයකටද? ඉහළ 10 ගොඩක් හොඳයි.
5ට වඩා අඩුයි නම් අපි මොන ගුණාකාරයටද වටේ යන්නේ? 10 10 ගුණාකාරයට. බලන්න පුතේ මෙයාගේ එක ස්ථානීය ඉලක්කම 5. එහෙනම් මෙයා වට යන්න ඕනි ඉහළ 10 ගුණාකාරයට. අපි දන්නවා 435 තියෙන්නේ කුමන 10 ගුණාකාර දෙක අතරද කියලා. කුමන 10 ගුණාකාර 40 430 සහ 440 අතර. මෙයාගේ එක ස්ථානීය ඉලක්කම 5. එහෙමනම් ඉහළ 10 ගුණාකාරයට වට යන්න ඕනි. උත්තරේ ලැබෙන්න ඕන ඔයාලට 440යි කියලා. දෙවැනි එකේ 786 තියෙන්නේ. දසස්ථා මේ එක ස්ථානීය ඉලක්කම 6. එක ස්ථානීය ඉලක්කම 6. 6 5ට වඩා වැඩි. එහෙමනම් අපි දන්නවා මෙයාගේ දෙපැත්තෙන් ඉන්න 10 ගුණාකාර දෙක 780 සහ 790. එහෙමනම් වටේනකොට වට යන්න වෙන්නේ මෙතන ඉහළ 10 ගුණාකාරයට. උත්තරය 790යි. 790යි. මේ දෙන්නම හරිනම් ලකුණු දෙකයි. එකක් හරිනම් එක ලකුණයි. 17 වෙනි ගාන. දිග සෙන්ටිමීටර් 5. හපෝ කියා දෙන්නකෝ. ඈ? ඒ ගාන හපෝ කියා දෙන්නකෝ. හරි මං කියා දෙන්නම්. සංඛ්‍යාවක් ආසන්න 10ට වටේනකොට පුතේ අපි බලන්න ඕනි සංඛ්‍යාව කොච්චර විශාල වුණා. මෙන්න මේ අග ඉලක්කම දිහා. අග ඉලක්කම දිහා තමයි අපි බලන්න ඕනේ. බලන්න 485 නැත්නම් 435 මෙතන තියෙන්නේ. මෙන්න මේ අග ඉලක්කම දිහා තමයි අපි බලන්න ඕනේ. මේ අග ඉලක්කම 5 හෝ 5ට වඩා විශාලයි නම් අපි වට යන්න ඕනි මේ සංඛ්‍යාව ආසන්න ඉහළ 10 ගුණාකාරයට. දැන් ඔයා කල්පනා කරයි මොකද්ද මේ කියන ආසන්න 10 ගුණාකාර කියලා. ඕනම 10 ගුණාකාරයක එක ස්ථානීය ඉලක්කම විදියට යෙදෙන්නේ බිඳුව. අගට බිඳුවක් තියෙනවා නම් එයා 10 ගුණාකාරයක්. අගට බිඳු දෙකක් තියෙනවා නම් එයා 100 ගුණාකාරයකුත් වෙනවා 10 ගුණාකාරයකුත් වෙනවා. අගට බිඳු තුනක් තියෙනවා නම් එයා 10 ගුණාකාරයකුත් වෙනවා 100 ගුණාකාරයකුත් වෙනවා 10 ගුණාකාරයකුත් වෙනවා. දැන් අපි බලන්න ඕනේ මේ සංඛ්‍යාව පිළිట్లా තියෙන ආසන්න 10 ගුණාකාර දෙක. එතකොට මෙයාට ඉහළ පැත්තෙන් ඉන්නේ කවුද පහළ පැත්තෙන් ඉන්නේ කවුද කියන එක අපි හොයලා බලමු. පල්ලෙහා පැත්තෙන් ඉන්නේ මෙයාට අඩු එක්කෙනා. මෙයාට අඩු එක්කෙනා නම් 435. දැන් පල්ලෙහෙන් ඉන්නේ කවුද? 430. 430 එක්කෙනේ. එයාට වැඩි එක්කෙනා කවුද? 440. එහෙමනම් මෙන්න මේ 10 ගුණාකාර දෙක අතර නේද මෙයා පිහිටලා තියෙන්නේ. මෙයාගේ එක ස්ථානීය ඉලක්කම 5 නිසා අපි වට යන්න ඕනි ඉහළ 10 ගුණාකාරයට. අන්න ඒ වගේ බලනකොට දැන් ඔයාට පුළුවන් තාරිකා මෙතන කියන්න 486 තියෙන්නේ කුමන 10 ගුණාකාර දෙක අතරද? 480 සහ 490 අතර. දැන් මෙයාගේ අග ඉලක්කම 6. එයා 5ට වඩා විශාලයි. 5ට වඩා විශාලයි නම් අපි වට යන්න ඕනි ඉහළ 10 ගුණාකාරයට. ඒ කියන්නේ 790ට 790ට 17 වෙනි ගාන. දිග සෙන්ටිමීටර් 5ක් හා පළල සෙන්ටිමීටර් 2ක් වෙන ඍජුකෝණාශ්‍රාකාර කඩදාසියකින් සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටර් 1. දැන් මම මේක අඳිනවා මේ කොටුව. ත්‍රිකෝණාශ්‍රය අඳිනවා. සෙන්ටිමීටර් 5ක් දිග හා සෙන්ටිමීටර් 2ක් පළල. ත්‍රිකෝණාශ්‍රාකාර කඩදාසියකින් සෙන්ටිමීටර් පැත්තක දිග සෙන්ටිමීටර් 1ක් බැගින් වූ පැත්තක දිග සෙන්ටිමීටර් 1 බැගින් වූ සමචතුරස්‍රාකාර ආස්තර කීයක් කපාගත හැකිද කියලා අහනවා. ඔය අපෙන් අහන්නේ මෙයාගේ වර්ගඵලය නේද? ඇයි? මෙයාගේ වර්ගඵලය අපි දන්නවා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. පැත්තක දිග සෙන්ටිමීටර් 1ක් වෙන සමචතුරස්‍රාකාර ආස්තරයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1යි කියලා අපි ඉගෙන ගත්තා. වර්ග සෙන්ටිමීටර් 1යි. දැන් එහෙමනම් අපි දන්නවා පුතේ මේ සම්පූර්ණ රූපයෙන් කපා ගන්න පුළුවන්
වර්ග සෙන්ටිමීටර් එක බැගින් වූ සමචතුරස්‍ර කීයක් තියෙනවද කියන එක. මට කියන්න දිගාතර කපා ගත්තොත් සමචතුරස්‍ර කීයක් කපා ගන්න පුළුවන්ද එක පේලියකින්? 5යි. ඔය විදිහට 5ක් කපා ගන්න පුළුවන්. ඒ වගේ පේලි කීයක් කපා ගන්න පුළුවන්ද? 2යි. එවනම් මෙයාගෙන් සමචතුරස්‍ර කීයක් කපා ගන්න පුළුවන්ද? 10ක් කපා ගන්න පුළුවන්. 10ක් කපා ගන්න පුළුවන්. ඔව්. ආන්තර 10ක් කපා ගන්න පුළුවන්. ඒ උත්තරේට ලකුණු දෙකයි. 18 වෙනි ගාන. 18 වෙනි ගානේ අපිට දීලා තියෙනවා හාවා මයිනා බල්ලා ගිරවා කපුටා. හාවා මයිනා බල්ලා ගිරවා කපුටා. මෙහි ඇති සතුන් ගැලපෙන ලෙස කාණ්ඩ දෙකකට බෙදා එක් එක් කාණ්ඩය සඳහා ගැලපෙන නමක් ලියා දක්වන්න. ඕගොල්ලෝ කොහොමද මේක බෙදුවේ? පාද දෙකේ සතුන් පාද හතරේ සතුන්. පියාපත් තිබෙන පියාපත් නොතිබෙන. අපියාපත් තිබෙන පියාපත් නොතිබෙන. හරි ඒකත්. තව සිව්පාවුන් සහ පක්ෂීන්. පක්ෂීන් සහ සිව්පාවුන්. එතකොට සිව්පාවුන්ට එන්නේ කවුද? හාවා බල්ලා. පක්ෂීන්ට එන්නේ මයිනා ගිරවා කපුටා. මයිනා ගිරවා කපුටා. දැන් මෙතන ඉන්නවා මේ කාණ්ඩය. මෙතන ඉන්නවා මේ කාණ්ඩය. මේගොල්ලන්ට දෙන්න පුළුවන් සුදුසුම නම මොකද්ද? පාද හතරේ සතුන්. පාද හතරේ සතුන් කෙටි කරලා දැක්වුවොත් සිව්පා සතුන් කියලා කියන්න පුළුවන් නේද? පුළුවන්. මෙතන ඉන්නේ කවුද? පාද හතරේ සතුන්. අයියෝ මේ ඉදිරියේ පාද හතරේ සතුද? පාද දෙකේ සතුන්. එහෙම කිව්වත් හරි. නැත්නම් පක්ෂීන් කියලා කියන්න බැරිද? පක්ෂීන් කියලා කියන්න බැරිද? ඇති සතුන්. පුළුවන්. ඇති සතුන්. චාරබක්ෂක හා සර්වබක්ෂක. හොටක් ඇති සතුන් හොටක් නැති සතුන්. හරි. 19 වෙනි ගාන. මෙම පතරම භාවිතා කර සෑදිය හැකි ඝන වස්තුවේ නම කුමක්ද? ඔය පතරම භාවිතා කරලා හදන්න පුළුවන් ඝන වස්තුවේ නම කුමක්ද? ත්‍රිකෝණාශ්‍රය. වැරදි. ඝනකාභය. ඝනකාභය. ඍජුකෝණාශ්‍රය කියලා ඝන වස්තුවක් තියෙනවද? ඍජුකෝණාශ්‍රය කියලා කියන්නේ තල රූපයක් නේ. සරල රේඛයේ තල රූපයක් නේ ඍජුකෝණාශ්‍රය කියලා කියන්නේ. ඝන වස්තු කීයක් ගැන ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවද මේ වෙනකොට? 4ක්. මොනවද 4? ඝනකය ඝනකාභය චතුස්තලය සිලින්ඩරය. ඝනකය ඝනකාභය සහ චතුස්තලය. ඔය ඝන වස්තු තුන ගැන නේද ඔයාලා ඉගෙන ගත්තේ? අය වසරේදී? ඔව් සර්. හරි. දැන් මෙයාගේ ඝන වස්තුවේ නම කුමක්ද අහනවා? ඝනකාභය. එහි ඇති මුහුණක් ගණන කීයද? 6යි. 6යි. එහි ඇති මුහුණක් ගණන 6යි. එතකොට එක ප්‍රශ්නයකට එක ලකුණ ගානේ ප්‍රශ්න දෙකට ලකුණු 2යි. ප්‍රශ්න දෙකට ලකුණු 2යි. 20 වෙනි ගැටලුව. 6 ශ්‍රේණියේ පසුදු වාර විභාගයේදී ලබාගත් මුළු ලකුණු පිළිබඳ තොරතුරු පහද දැක්වේ. මේ තියෙන්නේ පසුදු ගත්ත ලකුණු වල මුළු ලකුණු ප්‍රමාණය. මම චිත්‍ර ප්‍රස්තාරයේ අදාළ චිත්‍ර ටික අඳ ගන්නවා. ඔය විදිහට දැන් අපිට දීලා තියෙනවා මේකේ යතුර මොකද්ද? යතුර දීලා තියෙන එක චිත්‍රයකින් 150ක් නිරූපණය වෙනවා කියලා. එක චිත්‍රයකින් 150ක් නිරූපණය වෙනවා කියලා අපිට දීලා තියෙනවා. එහෙමනම් මෙතන චිත්‍ර 4ක් තියෙනවා. චිත්‍ර 4කින් කීයක් නිරූපණය වෙනවද? 150 ඒවා 4ක්. බලන්න ගුණ කරලා. කීයද? 600යි. 600 භාගයක් කියන්නේ. 650 භාගයක් කීයද? 75යි. එහෙනම් 675යි. 675යි. හරි.
සර් ලකුණු දෙකක් නේද? ඔව් ලකුණු දෙකයි. ලකුණු දෙකයි. හරි. දැන් අපි දෙවනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාකච්ඡා කරන්න යන්නේ. දෙවනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාකච්ඡා 11යි 12යි 13යි ප්‍රශ්න කියන්නකෝ. හරි මම උත්තර ටික කියනවා බලන්න 11 වෙනි ප්‍රශ්නේ ඔයාලගේ තියෙන්න ඕනි ත්‍රිකෝණය සමචතුරස්‍රය හෝ ඍජු කෝණාශ්‍රය ඔය තුනෙන් දෙකක් තියෙන්න ඕනි ඒ දෙකට තමයි ලකුණු දෙකක් යන්නේ 12 වෙනි ප්‍රශ්නේ පිළිතුර කීයද පුතේ ආවේ 12 වෙනි ප්‍රශ්නේ පිළිතුර කීයද ආවේ ඉක්මනට කියන්න කවුරු හරි ඉසුරු කියන්න 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ කීයද ආවේ කියලා 12 15 12 වෙනි ප්‍රශ්නේ 35566 68 හරි 13 වෙනි ප්‍රශ්නය පාසලේ ස්කන්ධයේ ග්‍රෑම් 1500යි ග්‍රෑම් 1500යි ග්‍රෑම් 1500යි ග්‍රෑම්. ග්‍රෑම් 1500යි 14 වෙනි එක දෙකේ 4 වෙනි බලය ඔයාට ඇවිල්ලා තියෙන්න ඕනේ හරි නේද ඔව් සර්. හරි දැන් දෙවෙනි කොටස මම සාකච්ඡා කරනවා ඔයාලා බලා ගන්න උත්තර පොඩ්ඩක් විනාඩියක් දෙන්න මට දැන් මොකද්ද කිව්වේ? හරි අපි පටන් ගමු දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නය මම ඕගොල්ලන් ගාව දැන් පේපර් එක තියෙන දරුවෝ ගාව ලකුණු ලැබෙන ප්‍රමාණයනුත් තියෙනවා ලකුණු ලැබෙන ප්‍රමාණයක් තියෙනවා හරි හරි දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කොටස් පහක් තියෙනවා ඔයාලට කියලා තියෙන්නේ මේකේ ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න කියලා හරි මම ප්‍රශ්න 7ම සාකච්ඡා කරනවා බලන්න පුතේ ඔයාගේ ලකුණු කොහොමද තියෙන්නේ කියලා ඒකේ අඩුවෙන්ම ලකුණු තියෙන එක කපන්න ලකුණු මේ කියන්නේ ප්‍රශ්න 7ටම උත්තර ලියලා තියෙනවා නම් අඩුවම ලකුණු හිමි ප්‍රශ්න දෙක කපලා අයින් කරන්න හරි දැන් මම සාකච්ඡා කරන්න පටන් ගන්නවා ලකුණු ලැබෙන ආකාරයක් මම කියනවා ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවරුණාට පස්සේ මේ සෑම ප්‍රශ්නයකටම ලකුණු 12 ගානේ ඔයාලට ලැබෙන්නේ ලකුණු 12 ගානේ හැම ප්‍රශ්නයකටම ලැබෙන්නේ ලකුණු 12 ගානේ හරි එතකොට මේ ප්‍රශ්නාංකයේ ඉස්සරහෙන් 12න් කීයක් තියෙනවද කියලා ලියන්න ඕනේ ලියලා රවුන්ඩ් කරන්න ඕනේ තේරුණානේ ලකුණු දාන හැටි මම දැන් ඔන්න කියා දුන්නා මුළු ලකුණ දාන හැටි හරි 12න් කීයක්ද කියලා කොහොමද දාන්නේ? ඔව් දැන් පළවෙනි ප්‍රශ්නේ බලන්න 10ක් 17ක් අතර තුනෙහි ගුණාකාර දෙකක් ලියන්න කියනවා 10යි 17යි අතර තුනේ ගුණාකාර දෙකක් ලියන්න කියනවා මොනවද තියෙන තුනේ ගුණාකාර 12 සහ 15 12 සහ 15 තමයි 10ක් 17ක් අතර තියෙන තුනෙහි ගුණාකාර වන්නේ පැහැදිලිද හරි එතෙන්ට ලකුණු දෙකයි මම නිල් පෑනෙන් දාන්න ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු දෙකයි එකකට එක ලකුණ ගානේ ලකුණු දෙකයි දෙවැනි එක පහෙහි සියලුම සාධක ලියන්න කියනවා පහෙහි සියලුම සාධක පුතේ සංඛ්‍යාවක සාධක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි
ගුණිතයක් ලෙස ලිවීම. ගුණිතයන් සියල්ලම ලියා ගැනීම. එතකොට පහ ලබා ගන්න පුළුවන් ගුණිතයන් ටික කියන්නකෝ බලන්න ඔයාලා. පහ ලබා ගන්න පුළුවන් ගුණිතයන්. 2 ඈ? 1 එනේ මං අහන්නේ පහ ලබා ගන්න පුළුවන් ගුණිතයක් කියන්න කියලා කිව්වේ. එක්වරක් පස්වරක් එක්වරක් පස්වරක් එක. ඔච්චරයි නේද තියෙන්නේ? ඔව් සර්. ඔව්. එක වාරයක් පහ. එක වාරයක් පහ. එහෙමයි. එතකොට මෙතන පහ ලබා ගන්න පුළුවන් අවස්ථාව මෙන්න. එහෙමනම් මේ පහේ සාධකයක් කියලා කියන්නේ මේ ගුණිතය සඳහා භාවිතා කරලා තියෙන සංඛ්‍යා නේද? ඒ වගේම සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදන්න පුළුවන් නම් එම සංඛ්‍යාව මුලින් කියපු සංඛ්‍යාවේ සාධකයක් වෙනවද නැද්ද? වෙනවා. පහ බෙදන්න පුළුවන් පහෙන් මේ බලන්න පහ බෙදන්න පුළුවන් පහෙන් පහට පහේව එකක් තියෙනවා. එහෙමනම් මේ පහ පහෙන් බෙදෙනවා නම් මේ බෙදපු සංඛ්‍යාවත් සාධකයක් වෙනවා. පිළිතුර විදිහට ලැබිච්ච සංඛ්‍යාවත් සාධකයක් වෙනවා. එහෙනම් මට කියන්න පහෙහි සාධක ටික මොනවද? 1 සහ 5 1 සහ 5. 1 සහ 5. හරි. ලකුණු දෙකයි. එකකට එක ලකුණ ගානේ ලකුණු දෙකයි. තුන්වෙනි කොටස බලන්න. තුන්වෙනි කොටස 10ත් 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා තුනක් ලියන්න කියනවා. 17 19 13 මං අහන්නේ ප්‍රථමක සංඛ්‍යා යනු මොනවාද? අපි සංඛ්‍යා වෙන් කරනකොට සංඛ්‍යා වර්ග දෙකක් වෙන් කරගත්තා. මොනවද සංඛ්‍යා වර්ග දෙක? ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද? සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා. සංයුත සංඛ්‍යාවක් කිව්වේ මොකද්ද? සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන සංඛ්‍යා. සංඛ්‍යා. ඔව්. එතකොට සාධක මේ ප්‍රථමක සංඛ්‍යාවක් සහ සංයුත සංඛ්‍යාවක් නොවන සංඛ්‍යා එකයි තියෙන්නේ. කවුද එයා? 1. එයා ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ නැහැ පුතේ. සංයුත සංඛ්‍යාවක් වන්නේ නැත. හරි. දැන් මෙතන 10ත් 20ත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා තුනක් ලියන්න කියලායි කියන්නේ. මොනවද ප්‍රථමක සංඛ්‍යා විදිහට තියෙන්නේ? 11 13 11ට සාධක දෙකයි තියෙන්නේ. තව 13 13 බෙදන්න පුළුවන් එකෙනුත් 13නුත් පමණයි. 17 17 බෙදන්නත් පුළුවන් එකෙන් සහ 17න් පමණයි. 19 19 බෙදන්නත් පුළුවන් එකෙන් සහ 19න් පමණයි. එහෙනම් මේ අතර තියෙන ඉතිරි සියල්ලම සංයුත සංඛ්‍යා වෙනවා. සංයුත සංඛ්‍යා වෙනවා. ඒ කියන්නේ මේ සංඛ්‍යා හැර ඉතිරි සියල්ලම කුමන හෝ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදිය හැකි සංඛ්‍යා. හරි. ඒකට ලකුණු එතන 3යි ලියන්න කියන්නේ. ඒ 3ට ලකුණු 3ක් දාගන්න. හතරවෙනි එක. මෙහෙම දීලා තියෙනවා. right now. ඉස්තන ආයි එකක් දීලා තියෙනවා. කොහොමද? ඊළඟට ආයි ඉස්තන. අපෙන් අහනවා ඉස්තනට සුදුසු රටාදවන් දෙක ඇඳ දක්වන්න කියලා. මෙතන රටාවට එන්න ඕනි කොහොමද? බෝල දෙකයි බෝලයයි. මෙතන රටාවට එන්න ඕනි කොහොමද? බෝල 4යි බෝල 9යි. මෙන්න මේ වගේ එන්න ඕනි. හරි දාගන්න, හරි වැරදි දාගන්න. මේ දෙකට ලකුණු දෙකයි. ලකුණු දෙකයි. ඔය දෙන්නට ලකුණු දෙකයි. එකකට එක ලකුණ දාන්න. ඊළඟට පස්වෙනි කොටස අපෙන් අහනවා එක ළඟ පිහිටි ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු වීමෙන් මේ සංඛ්‍යාවලට පුතේ කිව්වේ අපි ත්‍රිකෝණ සංඛ්‍යා කියලා. ඉතින් මේකට ඉස්සරහින් සංඛ්‍යාව ලියාගත්තා නම් හරි. මෙයා 1, මෙයා 3,
මෙයා 6 මෙයා 10 එක ළඟ පිහිටි ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කිරීමෙන් දැන් මෙතන පේනවනේ ත්‍රිකෝණ සංඛ්‍යා ටික ඒවායෙන් දෙකක් එකතු කරලා බලන්න මෙයයි එකතු කරනවා 1යි 3යි එකතු කරනවා 4යි 3යි 6යි එකතු කරලා බලන්න සංඛ්‍යා දෙකක් ඇතිනේ ඔය එක ළඟ පිහිටි ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු වීමෙන් සෑදෙන සංඛ්‍යා හඳුන්වන්නේ කුමන නමකින්ද සමචතුරස්‍ර සංඛ්‍යා නම හරියට හරි සමචතුරස්‍ර සංඛ්‍යා එවැනි එක් රටාවක් ඇඳ පෙන්වන්න කියනවා දැන් මෙතන 4 තියෙනවා මම අඳිනවා 4 සමචතුරස්‍ර සංඛ්‍යාව ඔන්න ඇඳ 4 මෙතන තියෙනවා 9 ඔයාලට අඳින්න පුළුවන් 9 මේ බෝල භාවිතා කරලා අඳිනවා ඔන්න ඇඳ 9 තේරුණාද දැන් මෙතන උත්තර මේ බලන්න මෙයාගේ අහනවා කුමන සංඛ්‍යා රටාවද කියලා ලියනවා සමචතුරස්‍ර සංඛ්‍යා රටාව කියලා සමචතුරස්‍ර සංඛ්‍යා රටාව අඳින්න කියලා කියනවා ඇඳලා තියෙනවනම් දැන් මේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව කියන එකට එක ලකුණයි රටාව ඇඳලා තියෙනවනම් ලකුණු දෙකයි එතකොට පස්වෙනි කොටසට ලකුණු 3ක් ලැබෙනවා පස්වෙනි කොටසට ලකුණු 3ක් ලැබෙනවා දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ කොටස් පහට ඔයාලට ලකුණු කීයක් තියෙනවද කියලා එකතු කරලා 12න් කීයක් තියෙනවද කියලා 12න් 12ම තියෙනවා නම් ප්‍රශ්නක් එකට ඉදිරියෙන් ඔයාලා උත්තර ලියපු තැනට ඉදිරියෙන් 12න් 12යි කියලා දාගන්න තියෙන ලකුණු ප්‍රමාණය දාගන්න 12න් 10යි නම් 10 දාගන්න උනේ තේරුණා නේද සර් මේ අන්තිම ප්‍රශ්නේ උත්තර දෙක මොනවද? අන්තිම ප්‍රශ්නේ උත්තර දෙක සමචතුරස්‍ර සංඛ්‍යා මේ රටාවන් දෙක එකක් ඇදලා ඕගොල්ලන් එකක් ඇදලා තියෙන ඒ ඇදලා තියෙන එකට ලකුණු දෙකක් හම්බෙනවා සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියනවා නම් එක ලකුණයි එතකොට ලකුණු 3ක් හම්බෙනවා අන්තිම කොටසට දෙවනි ගානට අපි යමු මොකද්ද 12න් 11යි හොඳයි මම අන්තිමට ලකුණු අහන්න දෙවනි ගාන බලමු අපි දෙවනි ගානේ තියෙනවා පළවෙනි ප්‍රශ්නය ග්‍රෑම් ඊළඟට කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් 1750 මෙතන හිස් තැන කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 70යි මෙතන 3007යි හරි ග්‍රෑම් වලින් හා කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ සලකා පහත වගුව හිස්තැන් පුරවන්න කියලා කියන්නේ හිස්තැන් පුරවන්න තමයි අපිට තියෙන්නේ අපි පුරවමු හිස්තැන් මට කියන්න කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයක් තියෙනවද 10යි 1000ක් තියෙනවා ග්‍රෑම් වලින් දීලා තියෙන ස්කන්ධයක් කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් බවට පත් කරනකොට මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දුන්නා මොකක්ද ක්‍රමය මතකද මෙතන 1750 තියෙන්නේ එතකොට එතන තියෙන 1000ව ගාන කිලෝග්‍රෑම් ගාන 1000ව ගානෙන් පෙන්නන්නේ කිලෝග්‍රෑම් ගාන ඉලක්කම් 3 වෙනම ලියා ගන්නවා හරියට හරි චාමිකා හරියටම හරි ඒක මතක තියෙනවා චාමිකා මම ඒක අහුවේ අද ඉලක්කම් 3 මගින් ලැබෙන සංඛ්‍යාවෙන් හැම වෙලාවෙම පෙන්නන්නේ මොනවද ග්‍රෑම් අග ඉලක්කම් 3 මගින් ලැබෙන සංඛ්‍යාවෙන් පෙන්නන්නේ හැම වෙලාවෙම ග්‍රෑම් අනෙක් සංඛ්‍යාවෙන් පෙන්නන්නේ කිලෝග්‍රෑම් එහෙනම් මෙයාගේ අග ඉලක්කම් 3 මගින් ලැබෙන්නේ 750 එහෙනම් ග්‍රෑම් 750යි කිලෝග්‍රෑම් 1යි දැන් මෙතන කිලෝග්‍රෑම් 2යි කියන්නේ 2000යි කිලෝග්‍රෑම් 2ක් කියන්නේ ග්‍රෑම් 2000 ඒ 2000ට මෙතන 70 එකතු කරන්න තියෙනවා 2000ට 70
2070 මෙතන මෙයාගෙත් මම අග ඉලක්කම් 3 යටින් ඉරක් ගහනවා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 7යි ග්‍රෑම් 7යි ඔය තුන නිවැරදි නම් ලකුණු 3යි ලකුණු 3යි දෙවැනි එක ඉරිදා පොළට ගිය දයානි බෝන්චි කිලෝග්‍රෑම් එකක්ද වට්ටක්කා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 200ක්ද අර්තාපල් කිලෝග්‍රෑම් එකක්ද රාබු ග්‍රෑම් 500ක්ද අමු මිරිස් ග්‍රෑම් 300ක්ද මිලදී ගත්තාය ගොඩාක් බඩු මල්ලක් මිලදී අරන් තියෙනවා ඇය මිලදීගත් ද්‍රව්‍යවල මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් දක්වන්න කියලා මට කියන්න කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් හොයන්න කියලා කියන්නේ එතකොට මෙතන තියෙන ස්කන්ධයන් ටික කිලෝග්‍රෑම් ග්‍රෑම් කියන ඒකක දෙකෙන්ම තියෙනවා. එහෙමනම් මම මේකෙදී කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් කියලා මේ විදිහට දෙපැත්ත ලියා ගන්න පුළුවන්. බලනවා ආයිත් පාරක් ප්‍රශ්නේ මුලින් ඉඳන් කියවලා. බෝන්චි කිලෝග්‍රෑම් 1යි. කිලෝග්‍රෑම් කොටසේ 1යි ග්‍රෑම් කොටසේ ඉලක්කම් 3ක සංඛ්‍යාවක් තමයි තියන්න පුළුවන්. බිංදු 3ක් දාගන්න. ඔන්න බලන්න ක්‍රමය. වට්ටක්ක කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 200යි. ඔන්න ලියා ගන්න. රාබු ග්‍රෑම් 500යි. රාබු කොටසේ ග්‍රෑම් 500 ලිව්වා. කිලෝග්‍රෑම් කොටසේ අගයක් නැති නිසා බිංදුවක් දාගන්න. අමු මිරිස් ග්‍රෑම් 300යි. අමු මිරිස් ග්‍රෑම් 300ට ග්‍රෑම් කොටසේ 300 ලියා ගන්නවා. කිලෝග්‍රෑම් නොමැති නිසා බිංදුවක් දාගන්න. දැන් මෙයාගේ බඩුමල්ලේ ස්කන්ධයයි අහන්නේ. එකතු කරලා බලමු කොච්චරක් බරද කියලා. එකතු කරලා බලමු කොච්චරක් බරද කියලා. බිංදු ටික එකතු කරාම බිංදුවයි. මෙතන බිංදු ටික එකතු වුණාම බිංදුවයි. 3යි 5යි 8යි 8යි 2යි 10යි. එකතු වුණාම 10යි. මේ 10ම ලියන්න පුළුවන්ද? ග්‍රෑම් පැත්තේ තියන්න පුළුවන් 999යි. හරියට හරි. ග්‍රෑම් කොටසේ තියන්න පුළුවන් 999යි. මෙතන 1000ක් තියෙනවා. 1000යි කියන්නේ කිලෝග්‍රෑම් එකක් කිලෝග්‍රෑම් පැත්තට එකතු වෙනවා. එහෙමනම් උත්තරේ එන්නේ කීයද පුතේ? සර්ට එකක් මගෑරුණා. කිලෝග්‍රෑම් 3. සර් අර්ථාපල් කිලෝ එක. හරි හරි. අර්ථාපල් කිලෝග්‍රෑම් එකක් මගෑරිලා. මම ඒක උඩින්ම ලියා ගන්නම්කෝ. කිලෝග්‍රෑම් ග්‍රෑම් 1.3යි. හරි. දැන් හරි නේද? එතකොට මෙතන ඉන්නේ කිලෝග්‍රෑම් 4ද මල්ලේ බර? 4යි. ආවද කිලෝග්‍රෑම් 4යි කියලා? ඒකට ලකුණු 3ක් දාගන්න. පළවෙනි එකට ලකුණු 3යි, දෙවෙනි එකටත් ලකුණු 3යි. තුන්වෙනි එක. මෙතන ඔරලෝසු මුහුණක් දෙකක් තියෙනවා. ඉහත රූප සටහනෙහි දැක්වෙන්නේ හෂාන් සෙනසුරාදා දින හිමිදිරියේදී නැගිට පොත් පාඩම් කිරීම ආරම්භ කළ වේලාව සහ අවසන් කළ වේලාවයි. ඔහු කොපමණ වේලාවක් පොත් පාඩම් කර ඇද්ද? කාල පරතරයක් අහන්නේ. කාල පරතරයක් හොයන්න නම් මම ඔයාලට කියලා දුන්නා අවසන් කරපු වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරන්න ඕනි කියලා. අවසන් කරපු වේලාවෙන් ආරම්භ කරපු වේලාව අඩු කරන්න ඕනි කියලා මම කියලා දුන්නා. එතකොට මෙතන අවසන් කරපු වේලාව වෙන්නේ පෙරවරු 7:25. පෙරවරු 7:25. ආරම්භ කරලා තියෙන්නේ පෙරවරු 4ට. පෙරවරු 4ට. එතකොට මේක හැම වෙලාවෙම පැය 24 වේලාවෙන් ලියා ගන්න කියලා මම ඔයාලට කිව්වා. එවනම් 0.7යි 31.25න් 0.4යි 32.2 ආරම්භ කරලා තියෙන්නේ පෙරවරු 4ට උදේ 4ට අවසන් කරලා තියෙන්නේ පෙරවරු 7:25ට උදේ 7:25ට කොච්චර කාලයක් පාඩම් කරලාද හොයන්න අඩු කරන්න වෙනවා අඩු කරලා බලමු 5න් බිංදුවක් අඩු වුණාම 5යි 2න් බිංදුවක් අඩු වුණාම 2යි 7න් 4ක් අඩු වුණාම 3යි නේද එහෙනම් පැය 3යි මිනිත්තු 25ක් මෙයා පාඩම් කරලා තියෙනවා ඔන්න උත්තරේ හතරවෙනි කොටස
හතරවෙනි කොටස බලමු. ප්‍රශ්නෙට යටින් ලියන්නද? කමන්නේ. ලකුණු දෙකක් දාගන්න ඒකට. ඒකට ලකුණු දෙකයි. හතරවෙනි කොටස. මේක තියෙනවා මෙන්න මෙහෙම. ලීටර් 1.5යි කියලා. A. B භාජනයේ පොඩියට දීලා තියෙනවා. මේකේ ග්‍රෑම් 250 මේ මිලිලීටර් 250යි කියලා දීලා තියෙනවා. මෙයා B. අපෙන් අහනවා රූප සටහනේ දැක්වෙන A භාජනය පිරවීමට B භාජනයේ කී වාරයක් දැමිය යුතුද කියලා අහනවා. මේකෙන් කොච්චරක් දාන්න ඕනිද? 4 වතාවක්. 4 වතාවක් කියලා තිබුණොත් උත්තරේ වැරදි. 6 පාරක්. 250 ඒවා කීයක් ඕනිද? ලීටර් එකක් කියන්නේ මිලිලීටර් කීයක්ද? 4යි තව භාගයට මිලිලීටර් කීයක්ද? 17 ලීටර් එකමාරක් කියන්නේ මිලිලීටර් කීයක්ද? 1500. එහෙනම් මිලිලීටර් 1500ක් හදන්න මිලිලීටර් 250 ඒවා කීයක් ඕනිද? 6යි. 250 ඕනි නේද? වාර කීයක් ඕනිද? 6 6. පාරක් දැමිය යුතුයි. වාර 6යි. 6 වාරයකි. 6 වාරයකි. ලකුණු දෙකක් දාගන්න. ලකුණු දෙකක් දාගන්න. ඒකේ අවසාන කොටස. ප්‍රශ්නේ අවසාන කොටස දෙවෙනි ප්‍රශ්නේ අවසාන කොටස. ලීටර් 2000ක වතුර ටැංකියක් ඉරිදා දින සම්පූර්ණයෙන්ම පිරී තිබුණි. සඳුදා දින ලීටර් 500ක් පාවිච්චි කර තිබූ අතර අඟහරුවාදා දින අවසානයේ ටැංකියේ භාගයක් ඉතිරි වී තිබුණි. අඟහරුවාදා දිනේදී කොපමණ වතුර ප්‍රමාණයක් පාවිච්චි කරන ලද්දේද? ඔව්. කොච්චරක් පාවිච්චි කරලාද? ලීටර් ටැංකියේ ලීටර් 2000ක් තිබිලා. ලීටර් 2000ක් තිබිලා ටැංකියේ ඉරිදා. සඳුදා දවසේ පාවිච්චි කරලා ලීටර් 500ක්. ලීටර් 500ක් පාවිච්චි කරා නම් අඟහරුවාදා වෙනකොට ඉතිරි වෙන ප්‍රමාණය හොයන්න අඩු කරගත්තා නම් හරි නේද? ඔව් සර්. 1500ක් ඉතිරි වෙලා තියෙනවා අඟහරුවාදා දවසේ. අඟහරුවාදා දවස් ඉවර වෙනකොට ටැංකියේ හරි අඩයිලු ඉතිරි වෙලා තිබුණේ. ටැංකියේ පරිමාව ලීටර් 2000යි. ඒකෙන් හරි අඩක් කොච්චරද? 1000යි. 1000යි. එහෙනම් අඟහරුවාදා දවස් අවසාන වෙනකොට ටැංකියේ ඉතිරි වෙලා තියෙන්නේ ලීටර් 1000යි. අපෙන් අහන්නේ අඟහරුවාදා දවසේදී භාවිතා කරන ලද ජල පරිමාව කීයද කියලා. කොච්චරද පාවිච්චි කරලා? ලීටර් 500යි. ලකුණු 2යි. ලකුණු 2යි. දැන් බලන්න දෙවනි ගානට ලකුණු කීයක් තියෙනවද කියලා 12. ලකුණු 12 කීයක් තියෙනවද කියලා බලන්න ඒක. දාගන්න. 12 ලකුණු 12 කීයක් තියෙනවද කියලා දාගන්න. මොකද්ද මහීෂා? 12 වෙනි ප්‍රශ්නේ නෙමෙයි දෙවනි ප්‍රශ්නේ 3යි 4යි උත්තර මොනවද? තුන්වෙනි එකේ උත්තරේ පැය 3යි මිනිත්තු 25. හතරවෙනි කොටසේ උත්තරේ 6. තුන්වෙනි එක. හරි සර්. පහත සඳහන් භාග සුළු කළ විට ලැබෙන පිළිතුර යොදා හිස්තැන් සම්පූර්ණ කරන්න. සුළු කරාම ලැබෙන පිළිතුර යොදා හිස්තැන් සම්පූර්ණ කරන්න කියනවා. මෙතන 11න් 3 එකතු කිරීම 11න් 4 සමානයි. මේ භාග දෙකේම හරයන් සමානයි. හරයන් සමානයි නම් අපි ඉගෙන ගත්ත භාග පාඩමේදී එක જાතියේ භාග කියලා. එක જાතියේ භාග තියෙනවා නම් ලවයන් එකතු කරගන්න පුළුවන්. ලවය එකතු කරගන්න පුළුවන්. බලන්න 3යි 4යි එකතු වුණාම කීයද එන්නේ? 7යි. හරය වෙනස් වෙනවද? නෑ. උත්තරේ 11න් 7යි. B කොටස 8න් 4 8යි.
8න් 2 සමානයි. මෙතන 5 ටයිප් වෙලා තියෙනවා. මෙතන හිස් තැනක්. කීයද හරයට එන්න ඕනි? 8. 8. හරි. මේකේ 8යි. ඔව් එක හිස් තැනකට එක ලකුණ ගානේ ලකුණු 3ක් හම්බ වෙනවා. මෙතන ලකුණු 2යි මෙතෙන්ට එක ලකුණයි. ලකුණු 3ක් හම්බ වෙනවා. ලකුණු 3යි. දෙවනි කොටස මෙම භාග සංඛ්‍යා අවරෝහණ පිළිවෙලට සකස් කර නැවත ලියන්න. අපි බලමු භාග සංඛ්‍යා ටික මොනවද කියලා. 4න් 3 6න් 5 12න් 7 අවරෝහණ පටිපාටියට නම් ලියන්න තියෙන්නේ ලොකු එකාගෙන් ඉඳන් පොඩි එකා දක්වා. ලොකු එකාගෙන් ඉඳන් පොඩි එකා දක්වා තමයි ගොඩනගන්න තියෙන්නේ. නේද? හරි. දැන් භාග සංසන්දනය කරනකොට අපි ඉස්සෙල්ලාම බලනවා හරය සමානද කියලා. හරය සමාන නැහැ. ඊට පස්සේ බලනවා ලවය සමානද කියලා. උඩ ඉන්න උන් ටික සමානක් නැහැ. එහෙමනම් අපි බලනවා ඊළඟට සමාන කරගන්න පුළුවන් මොකද්ද? හරයද ලවයද? ලේසියෙන්ම සමාන කරගන්න පුළුවන් මේක හරයද ලවයද? හරය. හරය සමාන කරගන්න පුළුවන්. යට ඉන්න කට්ටිය ඔක්කොම 12 බවට පත් කරගන්න බැරිද අපිට? පුළුවන්. තුල්‍ය භාග භාවිතා කළා හරය 12 බවට පත් කරගමු. 4න් 3 කීයෙන්ද ගුණ කරන්න ඕනි? හරය 12 බවට පත් වෙන්න. 3න්. 3න් ලවයක් 3න් ගුණ කරමු. 3 වරක් 4 12යි. 3 වරක් 3 9යි. හරි කලබල වෙන්න එපා. ඊළඟ එක යනවා. 6න් 5 6න් 5 කීයෙන්ද ගුණ කරගන්න ඕනි? හරය 12 වෙන්න. 2න් නේද? දෙවරක් 6 12යි දෙවරක් 5 10යි. දැන් බලන්න මේ භාග තුනේම මෙතන 12න් 10 මෙතන 12න් 9 මෙතන 12න් 7 භාග තුනේ ලොකු එකා කවුද? කවුද ලොකු එකා? 12න් 10 තමයි ලොකු එකා. එහෙනම් ලොකු එකා ලබාගෙන තියෙන 12න් 10 6න් 5 කියන භාගය අරගෙන එහෙනම් ලොකු එකා 5 ඊළඟට ඉන්නේ 12න් 9 එයා ලැබිලා තියෙන්නේ 4න් 3 නම් 4න් 3 ඊළඟට ඉන්නවා අපේ 12න් 7 පොඩි එකා. එහෙනම් ඔන්නවම අවරෝහණ පටිපාටියට සකස් කරගත්තා. අවරෝහණ පටිපාටියට සකස් කරගත්තා. ඒකට ලකුණු 3යි. ඒකට ලකුණු 3යි. ඊළඟට තුන්වෙනි කොටස. වර්ගඵලයේ සම්බන්ධ ගැටලුවක්. හරි අපෙන් අහන්නේ මොකද්ද? රූපේ අඳුරු කර ඇති කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස වර්ගඵලය නෙවෙයි භාගයක් ලෙස දක්වන්න කියන්නේ. මුළු රූපේ කොටස් කීයකට බෙදලා තියෙනවද? 16කට. 1 2 3 4යි. 4 පෙළි 4. 16කට. එහෙනම් මුළු රූපේ කොටස් 16කට බෙදලා තියෙනවා. ඒකෙන් කොටස් කීයක් අඳුරු වෙලාද? 4. මේ භාග දෙකක් සම්බන්ධ වුණාම එකක් හැදෙනවා. 1යි. 2යි 3යි 4යි 16 කීයද පුතේ? 4යි. 16න් 4 විතරක් තිබුණොත් එක ලකුණයි ඔයාට හම්බෙන්නේ. එක ලකුණයි හම්බෙන්නේ. සරලම ආකාරයෙන් ලියන්න පුළුවන් නේද අපිට? 8න් 2. කීයෙන්ද බෙදන්න පුළුවන්? 4ෙන් බෙදන්න පුළුවන්. 8ෙන් 4 ඒවා 4යි. 4ට 4 ඒවා 1යි. උත්තරය 4ෙන් 1යි. උත්තරය 4ෙන් 1යි. ඒකට ලකුණු 2යි. ලකුණු 2ක් දාගන්න. දැන් 4න් 1 නැතුව 16න් 4 විතරක් තිබුණා. එක ලකුණයි.
ඊළඟ හතරවෙනි කොටස බලන්න. ඔය ගානේ කොටුව අර හතරෙන් එක කළු දෙලින් පාට ගණන් තියෙනවා නම් පාට ලකුණු දෙකම ගන්න පුළුවන්. හතරවෙනි කොටස අර කළු පාට කරලා තියෙන්නේ. මොකද්ද? අර කොටුවේ කළු පාට කරලා තියෙන්නේ ඒ වගේ හැම කොටුවක්ම දෙකට බෙදාගෙන එහෙම බැලුවොත් වැරදිද? එහෙම වැළුවත් හරි. එතකොට උත්තරේ එනව නේද මේක? බලන්න හතරවෙනි ප්‍රශ්නය. පොල් ගෙඩියක මිල රුපියල් 20කින් වැඩි වී තිබේ. පොල් ගෙඩියක මිල රුපියල් 20කින් වැඩි වී තිබේ. කලින් පොල් ගෙඩියක මිල රුපියල් y නම්. කලින් පොල් ගෙඩියක මිල රුපියල් y කියලා කියනවා. නව මිල සඳහා වීජීය ප්‍රකාශනයක් ලියන්න කියනවා. එහෙනම් කලින් මිලට රුපියල් 20ක් මොකක් කරන්න ඕනිද? එකතු කරන්න ඕනේ. එකතු කරන්න ඕනේ. පොල් ගෙඩියක මිල රුපියල් 20කින් වැඩි වෙලා කියනවා. කලින් තිබිලා තියෙන්නේ රුපියල් y මුදලකට. එහෙනම් නව මිල හොයන්න y වලට 20ක් එකතු කරගන්න වෙනවා. ඒකට ලකුණු 2යි. පස්වෙනි කොටස. ඉහත සඳහන් පොල් ගෙඩියක නව මිල සඳහා වීජීය ප්‍රකාශනය සිසුන් දෙදෙනෙකු මෙසේ ලියා තිබුණි. ළමයි දෙන්නෙක් මෙහෙම ලියලා තියෙනවා. රමණි ලියලා දිනා y එකතු කිරීම 20 කියලා. අසිති ලියලා තියෙනවා 20 එකතු කිරීම y කියලා. මේ නිවැරදි පිළිතුර ලියා ඇත්තේ කවුද? නිවැරදි පිළිතුර ලියලා තියෙන්නේ කවුද? දෙදෙනාමද එක අයෙක්ද? එක අයෙක්. එක් අයෙක්. වැරදි. දෙන්නම හරි. මොකද්ද මේ දෙන්නගේ තියෙන වැරද්ද? y එකතු කිරීම 20 කියලා කිව්වත් 20ට y එකතු කරත් මොකක්ද එතන තියෙන වැරද්ද? ඔයා එකතු කරලා බලන්න 10ට 5 10ට 5ක් එකතු වුනහම කීයද? 15යි. 15යි. 5ට 10ක් එකතු වුනහම කීයද? ඒත් 15යි. උත්තරේ වෙනස් වෙනවද? එහෙනම් මේ දෙන්නම ලියලා තියෙනවා හරිද වැරදිද? හරි. නිවැරදි පිළිතුර ලියා ඇත්තේ කවුද? දෙදෙනාම. නැත්නම් දෙන්නගේ නම් දෙක. දෙදෙනාම ලියලා තියෙන උත්තර හරි. හේතුව මොකද්ද? ලැබෙන පිළිතුර සමාන නිසා. ලැබෙන පිළිතුර සමාන නිසා. ඒකට ලකුණු 2යි. ලකුණු 2යි. දෙදෙනාම නිවැරදි කියලා ලියලා දෙදෙනාම නිවැරදි කියලා කියනවා නම් එක ලකුණයි. හේතුවට ලියලා තියෙනවා නම් ලැබෙන පිළිතුරු සමාන නිසා කියලා එක ලකුණයි. එහෙමයි ලකුණු 2 යන්නේ. බලන්න තුන්වෙනි ප්‍රශ්නයට ඔයගොල්ලන් ලකුණු 12න් කීයක් තියෙනවද කියලා. දෙදෙනාම නිවැරදි පිළිතුර වෙනස් නොවන නිසා වෙනස් නොවන නිසා එකක් හරි. හතරවෙනි ප්‍රශ්නේට අපි යමු. හතරවෙනි ප්‍රශ්නේ වර්ගඵලයේ සම්බන්ධ ගැටලුවක්. කියන්නේ සර් මේ 12න් නේද සර් තුන්වෙනි ප්‍රශ්නේ බලන්නේ? ඔව්. හා. හැම ප්‍රශ්නයක්ම ලකුණු 12න් බැලුවේ. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. කුඩා කොටුවක වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 1ක් ලෙසගෙන ඔබට ලබා දී ඇති වර්ගඵලයන් දැක්වෙන රූප ඇඳ දක්වන්න. ලබා දීලා තියෙන වර්ගඵලයන් දැක්වෙන රූප ඇඳලා පෙන්වන්න කියලා කියන්නේ. එතකොට මේකේ පළවෙනි එකේ තියෙනවා වර්ග සෙන්ටිමීටර් 9ක්. වර්ග සෙන්ටිමීටර් 9ක් පෙන්වන්න නම් ඔයාලට පුළුවන් කොහොමද? එක කොටුව ගානේ කොටු 9ක් මෙහෙම ගන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරිද? මෙහෙම වට කරලා පෙන්වන්න පුළුවන්. මෙයා වර්ග සෙන්ටිමීටර් 9ක්. නැත්නම් ඔයාට කැමති විදිහට කොටු 9ක් වට කරලා දක්වන්න.
කොටු 9ක් වට කරලා දක්වලා තියෙනවා නම් හරි. තේරුණාද? කොටු 9ක් වට කරලා දක්වලා තිබුණා නම් හරි. එතකොට වර්ග සෙන්ටිමීටර් 9 නිරූපණය වෙනවා. B1 4යි. ඔය විදිහට මට මේක කොටු 4කට බෙදා ගන්න පුළුවන්. නැත්තම් මේ විදිහට මට පෙන්නන්න පුළුවන්. තේරුණාද? එතකොට මේ හැඩ වලින් වෙනස් වෙලා ඕගොල්ලෝ වට කරලා දක්වලා තියෙන්න පුළුවන්. ඒත් හරි. මෙහෙම ආවත් හරි. එහෙමත් හරි. වර්ග සෙන්ටිමීටර් 4යි. එතකොට මේ නිවැරදි වට කිරීමට ඔයගොල්ලන් ලකුණු 3ක් ලැබෙනවා. ලකුණු 3ක් ලැබෙනවා. ලකුණු 3යි. දෙවැනි එක. දෙවැනි එක. A හා B රූප සටහන් දෙකෙහි වර්ගඵලවල එකතුව ලබාගෙන එම වර්ගඵලයේ දැක්වෙන තනි රූපයක් ඉහත රූප සටහනෙහි නැද දක්වන්න. මේ දෙන්නගේ වර්ගඵලයන් දෙක අපිට එකතු කරන්න කියනවා. වර්ගඵලවල එකතුව ලබා ගන්න කියනවා. වර්ගඵලවල එකතුව ලබා ගත්තාම 9යි 4යි එකතුව 13යි. වර්ග සෙන්ටිමීටර් 13යි. මේ වර්ගඵලයේ දක්වන්න පුළුවන් තනි රූපයක් අඳින්න කියලා මට කියනවා. මම අඳිනවා මෙහෙම. බලා ගන්නකෝ. දැන් කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 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 12යි 12යි 1යි 13යි. කොහොම ඇද ගන්න බැරිද? පුළුවන් නේද? තනි කොටුව ගානේ අරගෙන උනත් ඇද ගන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. ඔය විදිහට බෙදා ගන්නත් පුළුවන්. හැබැයි කොටු 13ක් වට වෙලා තියෙන්න ඕනි කියන්න. ඒ රූපේ ඒ කොටුව ඇතුලේ කොහේ හරි යන්දරට කමක් නැහැනේ. ගැටලුවක් නැහැ. කොහේ යන්ද ගැටලුවක් නැහැ. වර්ග සෙන්ටිමීටර් 13යි කියලා ලියලා තියෙනවා. එතෙන්ට ලකුණු 3යි. මෙතන එකතු කරලා 13 ගන්නවට ලකුණු 1යි. රූපය අඳිනවට ලකුණු 2යි. රූපය අඳිනවට ලකුණු 2යි. ලකුණු 3ක් ලැබෙනවා දෙවෙනි කොටසට. තුන්වෙනි කොටසේ ඒ කොටස මේකේ දීලා තියෙනවා. ළමයේ රූප සටහනක් දීලා තියෙනවා. මේ ඉන්නේ මගේ ළමයා. මෙහෙම දීලා තියෙනවා ඌ කියලා. ඌ කියලා දීලා තියෙනවා කොහොම? ඌ කියලා. බලන්න අහන්නේ මොකද්ද කියලා අපිට. රූපයේ සිටින ළමයාට ගිනිකොන දෙසින් පන්සලක් අඳින්න කියනවා. ගිනිකොන දෙසින් උකුල් ඊළඟ නැවෙන් ගිහින් එහෙනම් මෙන්න මේ පැත්තේ පන්සලක් අඳින්න කියලා කියන්නේ. මම චෛත්‍යයක් අඳිනවා. ඔන්න චෛත්‍යයක් ගැන්දා. පන්සල ලියනවා පන්සල කියලා ගිනිකොන පැත්තේ. B කොටසේ අපිට කියනවා පන්සලට නැගෙනහිර දෙසින් මලක් අඳින්න. කාට නැගෙනහිරින්ද? ළමයාට නැගෙනහිරින් නෙවෙයි. පන්සලට නැගෙනහිර පැත්තේ. පන්සල මෙන්න නැගෙනහිර කොයි පැත්තද? මේ පැත්තද මේ පැත්තද? මේ පැත්ත. මලක් අඳින්න කියලා කියන්නේ. ඔන්න මලක් ඇඳා. මලක් ඇඳා. හරි. ඕකේ ලකුණු ලැබෙනවා. දෙක. පන්සල නිවැරදි නම් 1 ලකුණයි. මල හරියට ඇඳලා තියෙනවා නම් 1 ලකුණයි. ලකුණු 2යි. හතරවෙනි කොටස. ඒ පේපරේ තියෙන ලකුණු දාන්න ලකුණ එහා හතරවෙනි කොටස ඒකේ නෑ නේද? පස්වෙනි කොටස නේද ඊළඟට තියෙන්නේ. පස්වෙනි කොටස. බලන්න පස්වෙනි කොටසේ මොකද්ද කියන්නේ කියලා. සර් යට එක පේන්නේ චුට්ටක්. මොකද්ද පුතේ? අර අනිත් එක චුට්ටක් පේන්නේ ඒක. මට ඇහුන්නේ නෑ. ඔයා හයියෙන් කතා කරන්න. පස්වෙනි කොටසේ බලන්න අපිට කියන්නේ මොකද්ද කියලා. ළමයා සිටින්නේ පන්සලට කුමන දිශාවෙන්ද කියලා අහන්නේ. ළමයා ඉන්නේ පන්සලට මොන පැත්තෙන්ද? වයඹ දිශාවෙන්.
වයඹ දිශාවෙන්. ඒකට ලකුණු දෙකයි. B කොටසේ අහනවා මල අසල සිටින නිමල් පන්සලට ගොස් මලගාව ඉන්න නිමල් පන්සලට ගොස් ළමයා අසලට යා යුතු නම් නිමල් ගමන් කළ යුතු දිශා අනුපිළිවෙලින් ලියන්න කියලා. එහෙනම් මලගාව ඉන්න කෙනා ඉස්සෙල්ලාම මොන පැත්තටද යන්න ඕනි? බස්නාහිර පැත්තට යන්න ඕනි. ඊට පස්සේ කොහෙටද යන්න ඕනි? වයඹ දිශාවට යන්න ඕනි. එහෙනම් දිශා දෙක අනුපිළිවෙලින් එන්නේ බස්නාහිර දිශාව නැත්නම් බටහිර දිශාව. වයඹ දිශාව. වයඹ දිශාව. ඔය විදිහට. ඒ දෙකම හරිනම් ලකුණු දෙකයි. දෙන්නගෙන් එකෙක් වැරදි නම් එකෙක් හරිනම් එක ලකුණක්. බලන්න ලකුණු 12න් කීයක් ඔයාට තියෙනවද කියලා. ඒකෙන් 12 නේද දාන්නේ? 12න් තමයි ඔක්කොම. පස්වෙනි ප්‍රශ්නය බලන්න පස්වෙනි ප්‍රශ්නය. පළවෙනි කොටස පස්වෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටසේ ඒ කොටස මෙන්න මෙහෙම තියෙනවා. යන්න ප්‍රගණන ලකුණු මගින් දැක්වෙන සංඛ්‍යාව කුමක්ද කියලා අහනවා. කීයද මේ සංඛ්‍යාව? 7. මෙතන මිතියක් තියෙනවා. මිතියකින් පෙන්වන්නේ 5යි. 5යි 2යි එකතු වුණාම 7යි. ආවද උත්තරේ 7? ඔව් සර්. B කොටසේ අපිට කියනවා 16 යන සංඛ්‍යාව ප්‍රගණන ලකුණු වලින් දක්වන්න කියලා. 16 පෙන්වන්න නම් මිති කීයක් ඕනිද? 5 කොටස් කීයක් ඕනිද? 3 10යි 15යි 16යි. ඔන්න මම ලකුණු කරලා තියෙනවා 16 ප්‍රගණන ලකුණු වලින්. 5 මිති 3යි 1 ඉරට්ටයි. මෙතෙන්ට ලකුණු 2යි මෙතෙන්ට ලකුණු 2යි. සර් මිටි ගහන එකේ ඉරි 4ට 5ක් දැම්මට කමක් නැහැ ඉරි 5ක් ගහලා. අන්න වැරද්දුවා. මම දත්ත රැස්කිරීම කොටසේදී ඕක පැහැදිලිව කිව්වා. ඔය වැරද්ද කරලා තිබුණ එක ළමෙක් අපේ. එදා පන්තියේදී ළමෙක් කරා ඔය වැරද්ද. මෙහෙම කරන්නේ මට නම මතක නැහැ කවුද කරේ කියලා. කරපු දරුවා මට කියන්න මම කරේ කියලා පුළුවන්. 5ක් ඇඳලා මෙහෙම කපන්න බෑ. මම සර් දිසර අන්න හරි. මට නම මතක ඒක ඔයා කියලා මට කවුරු හරි කරා කියලා මතකයි. කෙනා කවුද කියලා මතක නැහැ. 5 පෙන්නන්න නම් ඉරි කෑලි 4 තමයි කපන්න ඕනි. මං එදා කිව්වනේ දිසර එක. ඔව් සර් ඔව්. අරොහම තිබුණොත් වැරදි. ඉරි කෑලි 5ක් ඇඳලා ඒක හරහට කපලා තිබුණොත් වැරදි. ඒක වැරද්දක්. ඒක හරහා කපලා තිබ්බද එතන ඉරි කෑලි 6ක්. ඔව් 6ක් වෙනවනේ අන්න ඒකනේ. ඔව්. දෙවනි කොටස. සපත්තු අලවි වූ සපත්තු අලවි සැලක අලවි වූ සපත්තු වල තරම පිළිබඳව දැක්වෙන චිත්‍ර ප්‍රස්ථාරයක් පහත දැක්වේ. චිත්‍ර ප්‍රස්ථාරය ඔන්න බලන්නකෝ. තරම මෙතන 3, මෙතන 4, මෙතන 5, මෙතන 6, මෙතන 7. කොහොමද තියෙන්නේ? මේක දීලා තියෙනවා අපිට මේ රූප සටහන මගින් සපත්තු ජෝඩු 8ක්. එක රූපයකින් සපත්තු ජෝඩු 8ක් නිරූපණය කරනවා කියලා දීලා තියෙනවා. හරි? ඔන්න බලා ගන්න. අපෙන් බලමු මේ අහන ප්‍රශ්න මොනවද කියලා. ඒ කොටසේ අහනවා මෙන්න මෙහෙම. තරම 3 වූ වර්ගයේ අලවි වූ සපත්තු ජෝඩු ගණන කීයද කියලා. තරම 3 වෙච්ච ඒවා ජෝඩු කීයක් අලෙවි වෙලාද?
චිත්‍ර කීයක් තියෙනවද? 3යි. එක චිත්‍රයකින් පෙන්වන්නේ කීයක්ද? 8යි. එහෙනම් 3 ගුණ කරනවා 8ෙන්. ජෝඩු කීයක් අලෙවි වෙලාද? 24ක් අලෙවි වෙලා. සපත්තු ජෝඩු 24ක් අලෙවි වෙලා. මේකට ලකුණු දෙකක් දාගන්න. B කොටස. තරම 5 වර්ගයේ අලෙවි වූ සපත්තු ජෝඩු ගණන තරම 4 වර්ගයේ සපත්තු ජෝඩු ගණන මෙන් දෙගුණයක් නම්. තරම 5 වර්ගයේ අලෙවි වෙලා තියෙන සපත්තු ජෝඩු ගාන තරම 4 වර්ගයේ සපත්තු ජෝඩු ගාන වගේ දෙගුණයක් නම් මෙයා වගේ දෙගුණයක් නම් මෙයාගේ අලවිය එම ප්‍රමාණය කොපමණද කියලා අපෙන් අහනවා. ඒ ප්‍රමාණය හොයාගන්න වෙනවා. ඒක හොයාගන්න නම් 4 වෙච්ච අලවිය 4 වෙච්ච මේ තරම 4 වෙච්ච සපත්තු කොච්චරක් අලෙවි වෙලාද කියලා හොයාගන්න වෙනවා. මෙයා 8යි. මෙයා 8යි. මෙයා 4යි. එකතු කරලා බලන්න 8යි 8යි 16යි. 16යි 4යි එකතු වුණාම 20යි. එහෙනම් තරම 5 වෙච්ච සපත්තු ජෝඩු 20 වගේ දෙගුණයක් අලෙවි වෙලා කීයක්ද? 40ක් අලෙවි වෙලා. ඒකට ලකුණු 2යි. 40යි. ඔව්. C කොටසේ තරම 5 වර්ගයෙන් අලෙවි වූ සපත්තු ප්‍රමාණය චිත්‍ර ප්‍රස්ථාරය තුල ඇඳ දක්වන්න. ඒ කියන්නේ මේ චිත්‍ර ප්‍රමාණය වගේ දෙගුණයක්. 2 ඒවා 2. ඔක්කොම කීයක් එන්න ඕනිද? 5ක් එන්න ඕනි. කොච්චරක් එන්න ඕනිද? 5ක් එන්න ඕනි. චිත්‍ර 5ක් එන්න ඕනි. ඒකට ලකුණු 2යි. බලන්න ලකුණු 12න් කීයක් තියෙනවද කියලා ඔයාට. ලකුණු 12න් ඔයාට ලකුණු කීයක් තියෙනවද කියලා බලන්න. එතන පොඩ්ඩක් බලන්න ලකුණු 12ක් එනවද නෑ නේද? 2යි 4යි. 4යි. ඔව්. මෙන්න මේ අන්තිම ප්‍රශ්න පොඩ්ඩ බලා ගන්න. අන්තිම ප්‍රශ්න දෙකට ලකුණු 3 බැගින් දාගන්න. මෙතන චිත්‍ර 5ට අදාළ වැඳීමට ලකුණු 3යි. මෙතන 40යි කියලා ගන්නවට ලකුණු 3යි. එතකොට හරි. 12ක් එනවා. අන්තිම දෙකට 3 දාන්න නේද? ඔව් අන්තිම දෙකට 3 දාගන්න. දැන් බලන්න ලකුණු 12න් කීයක් තියෙනවද කියලා. 12න් 12යි. හොඳයි. ඒ වගේ ප්‍රශ්න වලට 12න් 12ම ගන්න පුළුවන් ඔයාලට. දත්ත නිරූපණය, රැස් කිරීම, දත්ත අර්ථකථනය. ඒ කොටසට ලකුණු 12ම ගන්න ලේසියෙමි. 6 වෙනි ගාන බලන්න. ඥාතයක් දැක්වීම සඳහා ප්‍රකාශනයක්. ඥාතයක් දැක්වීම සඳහා ප්‍රකාශන. දන්න දෙයක් කියන්න බලන්න. ත්‍රිකෝණයක පාදක ත්‍රිකෝණයක පාදක තුනකි. හරි. සතියේ ඇති දින ගණන හරි. අවුලේ සමාජිකයන් ගණන. ඈ? අවුලේ සමාජිකයන් ගණන. කාගේ පවුලේද? මගේ පවුලේ. ඒක අපිට ඥාතයක් කියලා ගන්න පුළුවන්. නොදන්න දෙයක් නේද? අපි දන්න දෙයක් නේ ඥාත නේද? හරි හරි. හරි දාගන්න. ඊළඟ තව ඊට වෙනස් ඒවා. පැයකට ඇති මිනිත්තු ගණන. හරි. ඒකට එක ලකුණයි. හරි එක ලකුණයි. B කොටසේ අඥාතයක් දැක්වීම සඳහා ප්‍රකාශන දෙකක් කියන්න. දෙකක් කියන්න. පෙළ පොතේ වචන ගණන. අසිංහල පොතේ වචන ගණන දන්නේ නැහැ. කුණලගේ පළතුරු සංඛ්‍යාව. ඔව් හරි. අනිත් අය උත්තර ගත්තේ නැද්ද? දක්ෂිත ගත්තේ නැද්ද දක්ෂිත? හඳුදා වෙළඳ පොළට පැමිණි මිනිසුන් ගණන. හරි. කාර්යවරයේ ඇති සහල් ඇට ප්‍රමාණය. හරි. ඒකට ලකුණු දෙකයි. වාහන ගණන. ඒකත් හරි. මේකට පළවෙනි එකට එක ලකුණයි දෙවෙනි එකට ලකුණු දෙකයි. පොල් ගෙඩියක මිල හරි. දෙවෙනි එක
පහත සඳහන් ප්‍රකාශන අතරින් වීජීය සංකේත භාවිතා කළ හැකි ඒ ප්‍රකාශන ඉදිරියෙන් හරි ලකුණද භාවිතා කළ නොහැකි ප්‍රකාශන ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. ඒකෙන් කියනවා පැයකට ඇති තත්පර ගණන වීජීය සංකේතය භාවිතා කරන්න පුළුවන්ද බැරිද? වැරදි බෑ. B දිනකට කොළඹ නගරයට පිවිසෙන රථ වාහන සංඛ්‍යාව හරි අඥාතයක් භාවිතා කරන්න පුළුවන්. C දිනකදී පුද්ගලයෙකු නෙලා ගන්න ලබන තේදළු ප්‍රමාණය වීජීය සංකේතයකින් නිරූපණය කරන්න පුළුවන් නේද? හරි. එතකොට මේ තුන් දෙනාට ලකුණු 3ක් හම්බෙනවා. එකකට එක ලකුණ ගන්න. තුන්වෙනි ප්‍රශ්නය. නිවාසාන්තර ක්‍රීඩා තරගයකදී එක් නිවාසයක් ලබා ගන්නා මුළු ලකුණු ප්‍රමාණය කලින් ප්‍රකාශ කිරීම ඥාතයක් නොවන්නේ ඇයි? ඥාතයක් නොවන්නේ ඇයි? විතක හෝ ඒ වෙනස් විය හැකි බැවින්. අන්න හරි. එය විටින් විට වෙනස් විය හැකි බැවින්. එය විටින් විට වෙනස් විය හැකි බැවින්. ඒක ඥාතයක් වෙන්නේ නැහැ. හරි. ඒකට ලකුණු 2යි. ලකුණු ප්‍රමාණය ස්ථිරව කිව නොහැකි. ඒක හරි. හරි. ඒත් හරි. ස්ථිරව කියන්න බැරි නිසා. හතරවෙනි කොටස 1.23 ඝනක රාමුවකින් නිරූපණය කරන්න. එතකොට මෙතන ඝනක රාමුවේ කූරු කීයක් ඕනිද? 3ක් ඕනි. ස්ථාන ටික අපි නිවැරදිව ලියන්න වෙනවා. මෙතන එකෙන් පෙන්නන්න එක ස්ථානය. මේ එකෙන් පෙන්නන්න එක ස්ථානය. දශම දිදෙන් පිටිපස්සේ හම්බෙන පළවෙනි එක කිනාට කියනවා අපි පළමු දශම ස්ථානය කියලා. එයා 10න් පංගු. දශම දිදෙන් පිටිපස්සේ හම්බෙන දෙවනියට කියනවා අපි දෙවනි දශම ස්ථානය කියලා. එයා 100න් පංගු. දැන් එකේ ඒවා නම් කීයක් තියෙනවද? එකක් තියෙනවා. පළවෙනි දශම ස්ථානීය ඉලක්කම 2යි. එහෙනම් 10න් පංගු එතන කීයක් තියෙනවද? 2ක් තියෙනවා. 100න් පංගු මෙතන දෙවෙනි දශම ස්ථානයේ 3යි. 100න් පංගු 3යි. ඔය විදිහට ඔයාලගේ ඝනක රාමුවේ නිවැරදිව ලකුණු වෙලා තියෙනවා නම් ලකුණු 2ක් දාගන්න. ඊට පස්සේ පස්වෙනි කොටස 5.42ට 1.71 එකතු කරන්න තියෙන්නේ. එකතු කරනවා. ස්ථානීය අගයන් නිවැරදිව මේ දශම දිට එක පේලියට ලියලා එකතු කරගෙන බලමු. 2යි 1යි එකතු වුනහම 3යි. 7යි 4යි එකතු වුනහම 11න් එකක් ඉතිරි. මේ දශම දිට මෙතෙන්ට එනවා. 5යි 1යි 6යි 6යි 1යි එකතු වුනහම 7යි. උත්තරේ 7.13. ඇවිල්ලා තියනවද ඔයාලට නිවැරදිව? Yes. ඒකට ලකුණු 2යි. ඒකට ලකුණු 2යි. බලන්න ලකුණු 12න් කීයක් ඔයා අරන් තියනවද දැන් කියලා. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නය. ඒකේ පළවෙනි කොටස. පැය 3කදී කිලෝමීටර් 72ක දුරක් ගමන් කරන වෑන් රථයක් පැය 5කදී කොපමණ දුරක් ගමන් කරයිද? ඔය අනුපාත කාණ්ඩම අදාළව. එහෙනම් අපි හොයාගන්න 120 අපිට මෙතෙන්දී හොයන්න වෙනවා ඉස්සෙල්ලාම පැය 1කදී යන දුර. හොයන්න 72 බෙදන්න වෙනවා 3ෙන්. 2 5ෙන් බෙදන්න ඕනි. 3ෙන් බෙදන්න වෙනවා 24යි කිලෝමීටර්. පැය 3කදී කිලෝමීටර් 72ක් යන්නේ. පැය 5කදී යන දුර තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපි හොයන්න පැය 5කදී යන දුර. හොයන්න මේ 24 ගුණ කරන්න වෙනවා 5ෙන්. ගුණ කරලා බලමු. 5 4ක් 4 20න් බිංදුව 2ක් ඉදිරි. 5 4 2 10යි 2යි එකතු වුණාම 12යි. කිලෝමීටර් 120ක දුරක් ගමන් කරනවා. කිලෝමීටර 120ක දුරක් ගමන් කරනවා.
මේ ප්‍රශ්නයට ලකුණු 3ක් ඔයාලා දාගන්න. සර් ලකුණු 3 උඩේකේ පස්වෙනි එකේ උත්තරේ කියන්නකෝ. දෙකේ පස්වෙනි එකේ උත්තරේ එන්නේ 7.13. දෙවැනි කොටස ඒ ප්‍රශ්නෙට ලකුණු 3ක් දෙනවද? 3ක් දෙනවා. 3ක් දෙනවා. හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. තුල්‍ය අනුපාත ලකුණ 5 සමානයි 6 අණු 15. B1 3 අණු 4 සමානයි හිස්තැනක් අණු 12. දැන් බලන්න මෙතන 5 15 වෙලා. 5 15 වෙලා තියෙන්නේ. නැත්නම් 15 5 බවට පත් වෙලා තියෙන්නේ කීයෙන් බෙදලාද? 3ෙන් බෙදලා. එහෙනම් 6ත් 3ෙන් බෙදලා බලන්න කීය දෙන්න ඕනි මෙතෙන්ද? 2 ආවද ඔයාලට? 2 ආවද? ඔව් සර්. ඔව්. ඊළඟට මෙයාගේ දෙවෙනි පදයේ 4 12 බවට පත් වෙලා 4 12 බවට පත් වෙන්නේ 3ෙන් ගුණ කරලා. එහෙනම් මේ තුනක් 3ෙන් ගුණ කරලා බලන්න කීය දෙන්නේ මෙතන හිස්තැනට? 9යි. එතකොට මෙයාට 1 ලකුණයි මෙයාට 1 ලකුණයි. ලකුණු දෙකයි. තුන්වෙනි කොටස 27 තුනේහි බලයක් ලෙස දක්වන්න කියනවා. තුනේහි බලයක් ලෙස. එහෙනම් 27 බෙදාගෙන යන්න ඕනි කීයෙන්ද? 3ෙන්. 3ෙන් බෙදාගෙන යන්න ඕනි. 27ට 3 9යි. 9ට 3 3යි. 3ට 3 1යි. එහෙනම් 3 කීවෙනි බලයද? තුන්වෙනි බලය. තුන්වෙනි බලය. මේකට ලකුණු 3ක් දාගන්න. ලකුණු 3ක් දාගන්න. හතරවෙනි කොටස. තුනේ මෙන්න මේක. අපෙන් අහනවා පාදය කීයද? දර්ශකය කීයද කියලා. මේ බලයේ පාදය සහ දර්ශකය අහනවා. මේ බලයේ පාදය කීයද පුතේ? පාදය 3 දර්ශකය 10. දර්ශකය 10. පාදය 3 දර්ශකය 10. ඒකට ලකුණු 1 බැගින් ලකුණු 2යි. 1 බැගින් ලකුණු 2යි. පස්වෙනි කොටස තුනේහි වර්ගයට දෙකෙහි ඝනය එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව කුමක්ද? තුනේහි වර්ගයට අපි එක ලියනවා. තුනේහි වර්ගය ඔන්න මම ලිව්වා. දෙකෙහි ඝනය දෙකේ තුන්වෙනි බලය එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව කීයද කියලායි අහන්නේ. තුනේ වර්ගය හොයන්න නම් තුන කී පාරක් ගුණ කරන්න ඕනේද? දෙපාරක්. දෙකේ ඝනය හොයන්න නම් දෙක කී පාරක් ගුණ කරන්න ඕනේද? තුන් පාරක්. තුන් වරක් 3 9යි. දෙවරක් 2 4යි. හතර වරක් 2 8යි. දෙකේ ඝනය 8යි. 9යි 8යි එකතු වුනහම 17යි. 17යි. උත්තරේ 17 එතෙන්ද. ලකුණු දෙක. ඒකට ලකුණු දෙකයි. බලන්න ලකුණු 12න් කීයක් තියෙනවද කියලා ඒ ගානට. සර් මේ දෙවෙනි කොටසේ 7 වෙනි පන්නේ දෙවෙනි එකේ B කොටසේ තියෙන අර පහ එතන තියෙන්නේ අර B කොටසේ මුලින්ම තියෙන්නේ පහ නෙමෙයිද? 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේද? දෙවෙනි කොටසේ B. ප්‍රශ්නේ දෙවෙනි කොටසේ A කොටසේ මෙතන පළවෙනියට තියෙන මේ හිස් තැනක් මෙතන දෙවෙනියට තමයි පහ තියෙන්නේ. ඒකේ අර B කොටසේ එතකොට මේ 15 පහ බවට පත් කරන්න 3ෙන් බෙදලා 6ත් 3ෙන් බෙදුවාම තමයි 2 බවට පත් වෙන්නේ. කියන්නේ B කොටසේ ඈ සර් 7 වෙනි පිටුවේ ගණන් කියන්නකෝ. පොඩ ඉන්න මහීෂා අහන්න ඉතුරු පොඩ ඉන්න මහීෂා සර් 7 වෙනි පිටුවේ උත්තර ටික මේ තියෙන්නේ ආයි දැන් ඉතුරු අහන්න. සර් ඔය 7 වෙනි පාඩේ දෙවෙනි එකේ A B කියලා කොටස් දෙකක් තියෙනවානේ. ඔව්. ඒකේ B එකේ. මේකේ. B එකේ පළවෙනි එක. මේකද? B එකේ පළවෙනි අංකය.
3 හරි මේක සර් 3 මේක 4 මේක 12 මෙතෙන් දෙන්න ඕනි 9 හරිනේ දැන් බලන්න තමන්ගේ ප්‍රශ්න 7ටම උත්තර ලියලා තියෙන දරුවෝ අඩුවෙන්ම ලකුණු තියෙන ප්‍රශ්න දෙක කපලා අයින් කරන්න ඉතිරි ලකුණු ටික එකතු කරලා බලන්න ඔක්කොම ලකුණු 100න් කීයක් තියෙනවද කියලා මොකද 12 ඒවා 5ක් 60යිනේ අතන 2 ඒවා 20ක් 40යිනේ 40යි 60යි එකතු වුණාම 100යිනේ තමන්ගේ ලකුණු කීයක් තියෙනවද කියලා හොයලා බලන්න ඒ කිව්සේ අඩුවෙන්ම ලකුණු තියෙන දෙක නේද හපන්න ඕනේ. ඔව් ඔව් අඩුවෙන්ම තියෙන ලකුණු තියෙන දෙක කපලා අයින් කරන්න ඒ කිව්සේ දැන් 12න් 11ක් තිබ්බොත් ඒකයි 12න් 8ක් තිබ්බොත් ඒ දෙක කපනවා. ඔව් දැන් මෙහෙමනේ 12න් 12 ඒවා කීපයක් තියෙනවා 12න් 12 12න් 12 12න් 12යි 12න් 10යි 12න් 8යි 12න් 5යි 12න් 1යි දැන් මෙතන ඔයා ප්‍රශ්න 7කට උත්තර ලියලා තියෙනවනේ අඩුවෙන්ම ලකුණු තියෙන්නේ මෙයාටයි මෙයාටයි ඒ දෙන්න කපලා දාන්න මේ ටික එකතු කරන්න තේරුණාද ඊට පස්සේ කෙටි ප්‍රශ්න පත්‍රයේ එකතු කරලා බලන්න ඔක්කොම ලකුණු කීයක් තියෙනවද කියලා ඒ එකතු කරලා ගෲප් එකේ මට එවන්න මැසේජ් එක මට මැසේජ් එකක් එවන්න මට මෙච්චරක් ලකුණු තිබුණයි කියන එක ඒ කිව්සේ ඔක්කොම ලකුණු එකතු කරලානේ